හරි අයිබෝන් අපි මේ වීඩියෝ එකෙන් හම්බ වෙන්නේ ඔයගොල්ලන්ගේ මොඩල් පේපර්ස් වල මොඩල් පේපර් වීඩියෝ එකේ මොඩල් පේපර් 3 ඒ කියන්නේ තුන්වෙනි මොඩල් පේපර් එකට අදාළව ෆස්ට් පාර්ට් එක MCQ ටික අපි සාකච්ඡා කරා කලින් වීඩියෝ එකෙන් ඔය ලැබිලා ඇති ඔයගොල්ලන්ට මොඩල් පේපර් 3 එකත් එක්කලා මේක මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරනවා දෙවෙනි කොටසට අදාළ කරුණු කාරණා ටික. එතකොට ඒකෙදී මම බලාපොරොත්තු වෙනවා ස්ට්‍රක්චර්ඩ් ඒ කියන්නේ ව්‍යුහගත රචනා කොටස සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න. එතකොට ඒකට එන පොයින්ට්ස් ගන්න, ලකුණු ගන්න, ලකුණු දෙන තැන්, ලකුණු නොදෙන තැන් මොනවද ඒ ඔක්කොමත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් උත්තර ටික ලකුණු කරගන්න ඕනේ. මොකද මම හිතනවා ඒක යම් කිසි කාර්යක්ෂම බවක් තියෙයි කියලා. නිකම්ම ඔයගොල්ලන්ට පේපර් එක දෙනවට වඩා මොකද ඒක ළමයි කරන්නේ ඔබ පේපර් ටික print out එක ගන්නවා. ඒක අරගෙන පැත්තකින් තියෙන අය ඉන්නවා සමහරක් වෙලාවට නේද? එහෙම අයත් ඉන්නවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ඒකෙන් වැඩක් කරනවානේ. එතකොට මම එකෙන් ඩිස්කෂන් එක යද්දී අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඩිස්කෂන් එක බලා ගන්න ඕනේ. ඒක සාකච්ඡා කරගන්න. එතනින්ම ඔයගොල්ලන්ට යම් දෙයක් හම්බ වෙනවා. හොඳයි එහෙනම් අපි මුලින්ම ඉක්මනට කරගෙන යමු. පළවෙනි ව්‍යුහගත ප්‍රශ්න 4. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා ප්ලෑන් එක කොහොමද කියලා. ව්‍යුහගත ප්‍රශ්න 4යි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. ඊළඟට රචනා ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට 6කින් 4ක් තෝරගන්න. ඒතකොට ව්‍යුහගත 4ට ඔයගොල්ලන්ට හම්බ වෙනවා පැය 1 hour. එක පැයයි හම්බෙන්නේ. හරි. ව්‍යුහගත 4ටම එක පැයයි හම්බෙන්නේ. ඒ අනුව ඔයගොල්ලන්ට ප්‍රශ්න 4ට බෙදා ගන්න වෙනවා ආසන්නව පැය කාලක්. විනාඩි 15ක් පැය කාලක් වගේ කාලයක් එක ප්‍රශ්නයකට ඊට වඩා ගන්න බෑ. නමුත් අනිවාර්යයෙන්ම ඒක ලොකු අභියෝගයක් වෙනවා ඔයගොල්ලන්ට ලියනකොට ඒ ටයිම් එකට ව්‍යුහගත පේපර් එක කවර් කරගන්න එක. ඒ නිසා පහසු කොටස් ටික ඉතා ඉක්මනින් කරලා පැයෙන් අනිවාර්යයෙන් ව්‍යුහගත පේපර් එක අවසන් කරලා ඒක එල්ලිලා ඉන්න එපා. පැය සමහර ළමයි පැය එකමාරකට කිට්ටු වෙනකම් ව්‍යුහගත එක එල්ලිලා ඉන්නවා. එහෙම ඉන්න එපා. අනිවාර්යයෙන්ම හොඳ මතකයක් ඔයගොල්ලෝ ගාව තියාගන්න කියන්නේ ඒකයි. ඊළඟට මේ ප්‍රශ්න 4 හරිද? අයින් 4ට මේකට ඕලන්ට හම් වෙනවා පැය දෙකක්. ඒතර සෙකන්ඩ් පේපර් එකට පැය 3ක කාලයක් වෙන් වෙන්නේ. ඒ අනුව ඒකේ පළවෙනි කොටස ව්‍යුහගත ප්‍රශ්න 4 තමයි අපි මුලින්ම සාකච්ඡා කරගන්න යන්නේ. එතෙන්දී පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙහිම ස්වභාවික සම්පත් යනු මොනවාද කියලා. හරි ස්වභාවික සම්පත් කියන්නේ මොනවද කියලා අහනවා. ඒකට ඔයගොල්ලෝ දාන්න ඕන උත්තරේ තමයි හරිද? මෙන්න මේ තුන මේ විදිහට ඔයගොල්ලෝ අත්දැකීම් එන්න ඕනේ. එදිනෙදා ජීවිතයට හා ආර්ථික සංවර්ධනයට වැදගත් වන ස්වභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තියින්ගේ ප්‍රභවයන්ය. ස්වභාවික සම්පත් කියලා කියන්නේ මොනවද? එදිනෙදා ජීවිතයට ආර්ථික සංවර්ධනයට වැදගත් වන ස්වභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තියින්ගේ ප්‍රභව. ඒතර ඔන්න කියන පොයින්ට් තුනට තමයි මේ අත්දැකීම මම මාක් කරලා තියෙන්නේ. ඒතර ඒ අනුව ඔයගොල්ලෝ මේ මාකින් හරියට කරගන්න අර්ථ දැක්වීමේ එදිනෙදා ජීවිතය ආර්ථික සංවර්ධනය කියන්නේ එක පොයින්ට් එකයි. ස්වභාවික හමුවන කියන එකට එක පොයින්ට් එකයි. ද්‍රව්‍ය හා ශක්තියන්ගේ ප්‍රභව කියන එකට එක පොයින්ට් එකයි විදිහට පොයින්ට් තුනයි ලකුණු තුනයි. දෙවෙනි එකෙන් අහනවා ස්වභාවික සම්පත් අධිපරිභෝජනයේ නිසා ඇති වන පාරිසරික බලපෑම්. ගැටලු මොනවද? ගැටලු තුනක් ප්‍රධානයි වහන්නේ. ඒකට ඒකට ලකුණු දීලා තියෙන්නේ පරිසර දූෂණය, ජෛව විවිධත්ව හානිය, කාන්තාරකරණය. ඔන්න ඔය තුන තියෙනවා නම් ලකුණු තුනයි. දැන් බලනවා ඉතින් සමහර මේ කොහෙද මේ අන්තිම පාඩම් වල තියෙන ඒවා මේ කතා කරන්නේ මේවා අපිට නෑ මේවා ළමයි අන්තිම පාඩම නෙමෙයි තියෙන්නේ පළවෙනි පාඩමේ හරි ජීවිතේව හැඳින්වීම කියලා අර ඕගොල්ලෝ බලන්නේවත් නැතුව අතාරින්න ඕන පාඩම ඒකේ තමයි මේ දේවල් තියෙන්නේ මේ ස්වභාවික සම්පත් කියන්නේ මොනවද කියලා තියෙනවා ඒකෙන් වෙන හානි ගැටලු මේ විදිහට නම් කරලා තියෙනවා ඕනනම් පැටලලා බලන්න 12 ශ්‍රේණිය ඔයගොල්ලන් පොතේ පළවෙනි පාඩමේ මේ ප්‍රශ්න තියෙනවා ඒ නිසා හිතන්න බෑ මේවා මේ පරිසරයේ පාඩමේ ප්‍රශ්න එහෙම කියලා පළවෙනි පාඩමේ ප්‍රශ්න එකයි ඔයගොල්ලන්ගේ මගහැරීම වෙලා තියෙනවා නම් ඒවා හරියට ගස්ස ගන්න ඒ පාඩම අතාරින්නෙම බෑ අනිවාර්යෙන්ම ඒ පාඩම සාර්ථක කරගන්න ඕනේ ව්‍යුහගතකටත් එන ප්‍රශ්න ඊළඟට මෙහෙම අහනවා සුදුසු ආකාරයේ වගන්ති ටිකක් දීලා තියෙනවා ස්තැම් පුරවන්න කියලා ජීවි පදාර්ථයේ 96ක් ස්තැම් හතරක් දීලා තියෙනවා යන මූලද්‍රව්‍යයන්ගෙන් සමන්විතය. ඒතර මේකත් එන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. මේ වගේ හිස් තියලා ස්තැම් පුරවන්න දෙනවා. එම විභාගයේ සැරෙන් සැරේ ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය සම්ප්‍රදාය විදිහට අර ප්‍රශ්නේ ඉතරේ නැතුව මේ විදිහට එනවා. ඒකට ඔයගොල්ලන් පළවෙනි එක එන්න ඕනේ CHON කියන මූලද්‍රව්‍ය හතර. ප්‍රධාන වශයෙන් 96ක් හැදලා තියෙන්නේ මොනවාද? CHON කියන මූලද්‍රව්‍ය හතර. මේක තමයි ඒ සිස්ටම් හතරට පිළිවෙලින් එන්න ඕනේ දෙක.
දෙවෙනි පොයින්ට් එක යටතේ තියෙනවා මෙහෙම ඉතිරි 104ක මූලද්‍රව්‍ය ප්‍රමාණය බහුලම අඩංගු වන්නේ කැල්සියම් එතන දීලා තියෙනවා ඒගොල්ලෝ මූලද්‍රව්‍ය දෙකක් කැල්සියම් ෆොස්ෆරස් පොටෑසියම් හා සල්ෆර් ඊළඟ එකට ඉස්සන් දෙක දෙන්න පොටෑසියම් සල්ෆර් ඒ දෙක මාරු වුණාට කමන්නේ මේ පිළිවෙලටම තියෙන්න ඕනේ නැහැ එහෙම කියලා ගන්න නැහැ හරි HOCN එහෙම කියලා ගන්නත් කමන්නේ එතන සල්ෆර් පොටෑසියම් M ප්‍රශ්නයක් නැහැ මූලද්‍රව්‍ය දෙක හරියට ඉස්සන් දෙකේ තියෙන්නයි අවශ්‍ය වෙන්නේ ඊළඟට මෙහෙම අහනවා මොනොසැකරයිඩ් සීනි වලට ලාක්ෂණික ගුණාංග මොනොසැකරයිඩ් සීනි ඔයගොල්ලන්ට මතක ඇති කාබෝහයිඩ්‍රේට් වල තියෙනවා කොටස් තුනක් මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් කියලා. ඒතර එකෙන් ග්ලූකෝස් වගේ ඒවා එකතු වෙච්ච කාණ්ඩය තමයි මොනොසැකරයිඩ් කියන්නේ. මොනොසැකරයිඩ් වල ප්‍රධාන ලාක්ෂණික මොනවද කියලා අහනවා. ඒකට මම ලකුණු දීලා තියෙන මෙන්න මේවට හරි. ඔක්සි හාරකයි කියන එකට හරි. ඔක්සි හාරක වේ ඊළඟට ජල ද්‍රාව්‍ය වේ අපහු ස්පටික ආකාර වේ නැත්නම් ස්පටිකීකරණය කළ හැක හරි ස්පටික ආකාර වේ මොන වගේ හරි උත්තරයක් ලියලා තියෙනවා නම් ඔයගොල්ලන්ට පොයින්ට් එක ගන්න පුළුවන් ඊට අමතරව කෙනෙක් ලියලා තියෙනවා නම් පැණි රස තියේ කියලා ඒකත් හරි කියලා ගන්න පුළුවන් නමුත් ඒක පොතේ තිබුණ නෝට් එකේ තිබුණ නැහැ නමුත් ඒක ප්‍රධානම කරුණක් නොවන නිසා ප්‍රධාන වශයෙන් මේ තුන තියෙනවා නම් ඔයගොල්ලන්ට හරි එතනට ලකුණු තුනක් හම්බ වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට ඕන දාන්න පුළුවන් කෙනෙක් දාලා තියෙනවා නම් මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය. හරි. එහෙම පොදු අණුක සූත්‍රය මේකයි කියලා තරම් තියෙනවා නම් ඒකට මම දීලා තියෙනවා. ඒ කියන්නේ මොනොසැකරයිඩ් වලට අපිට දාන්න පුළුවන් මෙන්න මේ පොදු අණුක සූත්‍රය CH2ON කියලා. මෙහෙම පොදු අණුක සූත්‍රයක් තියෙනවා කියලා කිව්වොත් ඒකත් හරි කෙනෙක්. හරි. යනවා කොහොම හරි මේ කියන ඒවායින් තුනක් බලලා තියෙනවා එතන සලකලා ලකුණු තුනක් හම්බ වෙනවා මේවට එක ගානේ ලකුණු හරි ලකුණු ටිකක් දැම්මම දාගෙන යන්න එක ගානේ ලකුණු මේ මූලද්‍රව්‍ය ටික හරියට ඔයගොල්ලෝ දාලා තියෙනවා දැන් ලකුණු 5ක් පොඩි ගණන් නෙමෙයි ලකුණු 5ක් හරි ඊට පස්සේ ඊළඟට අහනවා ධමනිබිත්ති ඝන වීම සඳහා හේතු වන මේදාම්ල කාණ්ඩය කුමක්ද කියලා ඔයගොල්ලන්ට මතක ඇති මේදය ගැන කතා කරනකොට ඒකේ තිබ්බා මේදය ඇදලා තියෙන අපි කිව්වා ග්ලිසරෝල් දාන මේදාම්ල වලින් කියලා ඊට පස්සේ මේදාම්ල වල වර්ග දෙකක් තිබ්බා සංතෘප්ත අසංතෘප්ත කියලා අසංතෘප්ත ආය වර්ග දෙකක් තිබ්බා මොනවයි කියලාද සිස් ට්‍රාන්ස් කියලා. ඒ අතරින් එක්තරා තැනකදී වාක්‍යයක් තියෙනවා මෙහෙම. ඒ කියන්නේ වාක්‍ය පාඩම් කරන්න කියන එක නෙමෙයි මේක ඕගොල්ලන්ගේ මම යොමු කරන්නේ ඕගොල්ලන් හරි මතක තියෙන්න ඕනේ නම් බලපෑමක් වෙනවා මෙන්න මෙහෙම දමනි බිත්ති ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේ දේ තියෙන ආහාර අපි වැඩිපුර ගන්නවයි කියලා කියන්නේ ඒ මේදය යොමු වෙනවා. ඒ මේදේ නිකන් අර ප්‍රවණතාවයක් තියෙනවා දමනි බිත්ති මත තැම්පත් වෙන්න. ඒ තමයි මොනවද? එකක් සංතෘප්ත මේදේ. අනික ට්‍රාන්ස් අසංතෘප්ත මේදේ. ඇයි මේ මෙහෙම බෙදෙන්නේ? මේද අම්ල කියන කාණ්ඩය මුලින්ම බෙදෙනවා සංතෘප්තයි අසංතෘප්තයි කියලා. සංතෘප්ත මේදාම්ල කියන ඒවා බෙදෙනවා. හරි. අසංතෘප්ත කියන ඒවා බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට සිස් අසංතෘප්ත සහ ට්‍රාන්ස් අසංතෘප්ත. මෙහෙම බෙදෙනවනේ. අන්න එතකොට මේ සංතෘප්ත මේදය සහ ට්‍රාන්ස් අසංතෘප්ත මේදය තමයි දමනි බිත්ති ඇති කිරීමට බලපාන්නේ. එනවා මෙතන ඔයගොල්ලන්ගෙන් අහන්නේ මේදාම්ල කාණ්ඩය කුමක්ද කියලා. එතෙන්දී එකක් ඔයගොල්ලෝ ලියලා තියෙනවා නම් ඇති. එක්කෝ සංතෘප්ත මේදය කියලා ලියන්න ඕනේ එහෙම නැත්නම් අසංතෘප්ත ට්‍රාන්ස් අසංතෘප්ත මේදය කියලා. ඒ දෙකෙන් එකක්. හරි මොනියම් හෝ එකක් ලියලා තියෙනවා නම් එතන ලකුණු ගන්න දෙකක් හම්බ වෙනවා. 2 marks. හරි. ඒතර එතනින් A කොටස ඉවර වෙනවා. මම අන්තිමටම ආපහු කියන්නම් එක එකට දීලා තියෙන ලකුණු ගන්න. ඊළඟට B කොටස පටන් ගන්නවා මේ විදිහට. B කොටසේ පළවෙනි එක තියෙනවා ජීවීන් තුල ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන මහා අණුව කුමක්ද? මෙතෙන්දී ඕගොල්ලන්ට කිසිම ගැටලුවක් ඇති කරගන්න හේතුවක් නැහැ. කෙලින්ම අහන්නේ මහා අණුව කියලා. එහෙනම් කෙලින්ම ඔයාලට දාන්න පුළුවන් D එක. ඒතර RNA දාන්න බැයිද? කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. බෑ. මොකද හේතුව මෙතන අහනවා ජීවීන් තුල කියලා. RNA තියෙන්නේ වෙරිලා හරි වෛරස් එකක වගේ. ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස කටයුතු කරන්න පුළුවන් එකක් කියලා වුණා අපිට RNA දාන්නත් පුළුවන් මොකද වෛරස් තුල තියෙන එක. හැබැයි ජීවීන් කිව්වහම වෛරස් ජීවීන් කියලා සලකන්න නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම DNA විය යුතුයි. එතෙන්ට ලකුණු දෙකයි. ඔබ දන්නා නියුක්ලියෝටයිඩ් 4ක් සඳහා උදාහරණ දෙන්න කියලා කියනවා. ඒතර ඔයාලා දන්න නියුක්ලියෝටයිඩ් විදියට
ප්‍රධානම වශයෙන් මේ අණු හදන නියුක්ලියෝටයිඩ් මොනවද? ඩීऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එනවා. ආයේ රයිබෝ නියුක්ලියෝටයිඩ් එනවා. මෙතන අර යනවා 4ක්. තව මොනවද තියෙන්නේ? ATP කියන්නේ නියුක්ලියෝටයිඩ් එක. ඒක කෙලින්ම සඳහන් කරනවා ATP ගැන කියන තැන ATP යන නියුක්ලියෝටයිඩ් එක කියලා. ඊළඟට NAD+ හරියට මේවා කියන්න ඕනේ. හරි? NAD+, NADP+ ආයේ FAD. මේක ප්ලස් නෑ. හරි? ඔන්න ඔය කියන ඒවාත් මේ සෝරි නියුක්ලියෝටයිඩ් විදියට ඔයගලන්ට ගන්න පුළුවන්. එතකොට මම මෙතෙන් සඳහන් කරා හයක් සඳහන් කරන්නේ නේද? මේ ටිකත් එක්ක අර ඩීऑක්සිරයිබෝ සහ රයිබෝ නියුක්ලියෝටයිඩ් යනවා 6ක්. එතකොට යනවා මේ 6ම ඕනෑම 4ක් ඔයගලන්ට මෙතන සඳහන් කරන්න පුළුවන්. ඒකට ලකුණු 4ක් හම්බ වෙනවා. තුන්වෙනි එක අහනවා ප්‍රාග්නස්ටික හා සෝනස්ටික සෛලවල ප්‍රේණික ද්‍රව්‍ය අතර වෙනස්කම් තුනක්. ඔතන දැන් හොඳ ප්‍රශ්නයක් ඕක අහන්නේ. මොකද ඒක කෙලින්ම පොතේ තියෙන එහෙම උත්තරයක් නෙමෙයි. අපි එතනින් ගන්න ඕනේ. පොතේ තියෙනවා මේක. ප්‍රාග්නස්ටිකයි සෝනස්ටිකයි අතර වෙන. ඒකේ ප්‍රධාන වශයෙන් එකක් පටල වලින් ආවරණය වෙන එක. ප්‍රවේණික ද්‍රව්‍යනේ. හරි. ප්‍රවේණික ද්‍රව්‍ය ගැනයි මෙතන අහන්නේ. ඒ අනුව අපිට කෙලින්ම කියන්න පුළුවන් ප්‍රවේණික ද්‍රව්‍ය සෝනස්ටිකයෙන් මොනවායින් ආවරණය වෙලා තියෙනවද? පටල වලින් ආවරණය වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ වලයාකාර වීම හෝ නොවීම. ඒ ලක්ෂණය ඔයගලන්ට ගන්න පුළුවන්. ප්‍රාග්නස්ටිකයෙන් අපි කියනවා වලයාකාරයි කියලා. ඒ කියන්නේ චක්‍රීය DNA කියලා කියන්නේ. හරිද? බැක්ටීරියා වගේ තියෙනවා කියනකොට වලයාකාර DNA චක්‍රීය. නමුත් සෝනස්ටිකයෙන් තියෙන්නේ රේඛීය. ඒක ඊළඟ වෙනස. ඊළඟ එක තමයි ප්‍රෝටීන සමග. විශේෂයෙන්ම හිස්ටෝන ප්‍රෝටීන ආදීනේ. හිස්ටෝන ප්‍රෝටීන සමග බැඳිලා තියෙනවා මොනවද? සෝනස්ටිකයෙන්ගේ DNA. ඒතකොට ඒක පැහැදිලිව ළමයි කියලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් view එකේ දැන් මේකේ මම රූල් 3ක් වගේ ඉඳ තියලා ඇති. හරි. ඒතකොට මේ ඉඳ තුල ඔයගොල්ලෝ ප්ලෑන් කරගන්න ඕනේ හරියට උත්තරය. ඔයගොල්ලන් මෙන්න මේව කියන්න පුළුවන්. ප්‍රාග්නස්ටික ජීවීන්ගේ පටල වලින් ප්‍රේණික ද්‍රව්‍ය පටල වලින් ආවරණය වී ඇති අතර නැති අතර සෝනස්ටිකයෙන්ගේ පටල වලින් ආවරණය වී පවතී. ඊළඟට ප්‍රාග්නස්ටිකයෙන්ගේ වලයාකාර ප්‍රේණික ද්‍රව්‍ය DNA පවතින අතර සෝනස්ටිකයෙන්ගේ රේඛීය DNA පවතී. ප්‍රාග්නස්ටිකයෙන්ගේ DNA හිස්ටෝන ප්‍රෝටීන සමග බැඳී නොමැති අතර සෝනස්ටිකයෙන්ගේ බැඳී පවතී. අන්න ඒ විදිහට වාක්‍ය විදිහට උත්තර ලියන්න ඕනේ. සමහර ළමයි ඉන්නවා මෙහෙම දැන් view එකේ ඉඳ තියලා තිබ්බම මේකේ වගුවක් ගහලා වෙනවා ප්‍රාග්නස්ටිකයි සෝනස්ටිකයි කියලා වෙන් කරලා වගුව ගහලා ලියනවා. අර ඉඳ රූල් අතර මේ වගුවක් ගන්නවා. ඒ වගේ දේවල් කරන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ලකුණු එකක්වත් නොදී ඉන්න ඒගොල්ලන්ට අයිතිය තියෙනවා. මොකද එහෙම කරලා තියෙනවා මාකින් වල. ඊළඟට පහත ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂී ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුමන ශෛලීය ඉන්ද්‍රිකාවක හරස්කඩද? දැන් මේකේ මෙහෙම ඕගොල්ලන්ට පේනවා. මෙහෙම නිකන් බෝල් වගේ තියෙනවා. හරි ත්‍රිත්ත මේව දැක්කම සාමාන්‍යයෙන් දැන් බයෝලොජි කරපු ළමයෙක්ට හරි මේ මොකෝත්ම බැලුවේ මම දැක්කෝ නිකන් අර අපත ගගා ඉඳලා එහෙම නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් මේ රූපේ දැක්කම මතක් වෙනවා සමහරක් වෙලාවට පක්ෂම නේ කශිකා ඒ වගේ දේවල් මතක් වෙනවා. එහෙම මොකුත් මතක් වෙන්නේ නැත්නම් මේක දිහා බලගෙන නිකන් තොරණක් වගේ පේනවනම් එතකොට ඉතින් බයෝල කරලම නැහැ නේද? හිතා දාගෙන ඔය එන්න තමයි තියෙන්නේ. හරි. නමුත් මෙයා මේ ව්‍යුහය තමයි කේන්ද්‍රිකාව. මේ දීලා තියෙන කේන්ද්‍රිකාව. හරි. කේන්ද්‍රිකාවක හරස් කරනවා. උගලන්ට මතක ඇති අර සෛලයක මෙහෙම සෛලයක් තියෙනකොට ඒක තියෙනවා කේන්ද්‍රිකාව කියලා. මෙන්න මේ විදිහට T හැඩතිව ලම්බකව පිළියෙල වෙලා තියෙන මේ කේන්ද්‍ර දේහයක් කියලා අපි මේ එක කැලකට කියනවා. ඒක කේන්ද්‍ර දේහ දෙකක් ලම්බකව පිළියෙල වෙලා තමයි කේන්ද්‍රිකා දෙකක් ලම්බකව පිළියෙල වෙලා තමයි කේන්ද්‍ර දේහය. මේක කේන්ද්‍ර දේහය. केंद्र නෙමෙයි හරි කේන්ද්‍ර දේහය මෙයා කේන්ද්‍රිකාව. හරිද? එතකොට මේ ව්‍යුහය මේ මෙහෙම 3 ගාන තියෙන්නේ. හරිද? 3 ගානේ 9ක් උතන ගණන් කරලා ඇති රූපයේ පොඩි එක තියෙනවා. ඒක බලන්න. එතකොට ඒවා කේන්ද්‍රිකාවක හරස්කඩ වෙනවා. ඒතර කශිකා නෙමෙයිද? නෑ. කශිකාවල තියෙන්නේ ද්විත්ව 9ක්. ඒ කියන්නේ කශිකාවල ව්‍යුහය මෙන්න මේ වගේ. කශිකාවල තියෙන ද්විත්ව 9ක්. හරි? ද්විත්ව 9ක් නෙමෙයි. අපි කියනවා සුද්‍ර නාලිකා ත්‍රිත්ව 9කින් තමයි මොකක්ද දෙන්නද? කේන්ද්‍රිකා කියන්නේ. මෙතන තියෙන්නේ මේ ද්විත්ව 9ක්. හොඳට ඒව බලන්න ඕගොල්ලෝ චෙක් කරලා. හරි? ඒ වගේම මෙයාගේ මැද්දේ තියෙනවා මෙහෙම ද්විත්වයක් ආවා.
ඒවා විශේෂයෙන් ඔයගොල්ලෝ වෙනස්කම් කරගන්න ඕනේ දැන්. එම ව්‍යුහයේ දැන් එතකොට ඒක හරිය කේන්ද්‍රිකාවක අලස්කඩ කියලා ලියනකොට ලකුණු 2යි. ඊළඟට අර නියුක්ලියෝටයිඩ් වලට ලකුණු 4යි එතන 4ක් අහලා තියෙන හින්දා ඊළඟට අතන වෙනස්කම අහලා තිබ්බනේ මේ සූනස්තික සහ ප්‍රායනික ද්‍රව්‍ය වල ප්‍රාග්නස්තික. ඒකට ලකුණු 6යි. 3ක් මම නම් කරන්නේ ඒ 3ට ඒ 3ෙන් මොනවද තියෙන්නේ කියලා එකකට දෙක ගන්න ලකුණු 6ක් හම්බ වෙනවා. කේන්ද්‍රිකාවක අලස්කඩ කියලා ලියනකොට ලකුණු 2යි. ඊළඟට සෛල විභාජනයේදී තුරුව හා තර්කුව නිපද වීම තමයි මෙයාගේ කාර්යභාරය වෙන්නේ. කාගේද? කේන්ද්‍රිකාව. එහෙනම් ඒ කාර්යභාරය කියනකොට ලකුණු 2යි. ඒ ලකුණු ටික හරියනේ. හරි. ඊට පස්සේ C කොටසට එනවා. C කොටසේ තියෙනවා සංවෘත්තීය ප්‍රතික්‍රියා යන මොනවද කියලා. සංවෘත්තීය ප්‍රතික්‍රියා. සංවෘත්තීය ප්‍රතික්‍රියා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කුඩා අණු එකතු කරලා විශාල අණුවක් හදන එක. ඒකෙදි ශක්තිය එක්කව කරලා තමයි මේ දේ කරන්නේ. හරි හරියට බදාම එක්කව කරලා ගල් බඳිනවා. ඒක ගල් ගොඩක් ගන්නාම ඒක පිටියක් වෙනවා. ආන් ඒ වගේ එකක් තමයි මේ සංවෘත්තීය ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ. කුඩා අණු වලින් මේ විශාල අණු හැදීම. මේක පැහැදිලිව ඔයගොල්ලෝ ලියවෙන්න ඕනේ මේ විදිහට අත්දැකීමක් විදිහට. ශක්තිය අවශෝෂණය කර සරල අණු වලින් සංකීර්ණ අණු සෑදීමේ ක්‍රියාවලිය. තමයි සංවෘත්තීය ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ. ඒ අනුව ඒකේ පොයින්ට් එක එන්නේ ලකුණු දෙකක් වෙනවා. පොයින්ට් එක තමයි ශක්තිය අවශෝෂණය කර කියන එකයි සරල අණු වලින් සංකීර්ණ අණු හදනවා කියන එක. ඒ දෙක තමයි පොයින්ට් එක එන්නේ. ඊට පස්සේ කියනවා ATP සත්‍යල අණුවක් කියලා හඳුන්වන්නේ ඇයි කියලා. ඒකට උත්තරය වෙන්නේ සෛලයන් තුල ඕනෑම තැනකට ශක්තිය රැගෙන යා හැකි නිසා. කියන්නේ එයා සත්‍යලයි කියලා කියන්නේ ඒකයි. හරි. තේරුණාද? එයාට පුළුවන් ශක්තිය තැනකින් තවත් තැනකට අරන් යන්න. ATP වලට යන සෛලය තුළ ඕනෑම තැනකට ශක්තිය රැගෙන යා හැකි නිසා කියන එකට ලකුණු 2යි පොයින්ට් එකට මේක ලකුණු 2 හම්බ වෙනවා. ඊළඟට අහනවා මෙහෙම ඊළඟට අහනවා සූනස්තික සෛල තුළ උපස්තර ෆොස්ෆොරයිලීකරණය සිදුවන ස්ථාන දෙකක්. දැන් හොඳට මේ වචනේ තේරුම් ගන්න ඕන වෙලාව හයිලයිට් කරලා පේන්න ඕනේ උපස්තර ෆොස්ෆොරයිලීකරණය. ෆොස්ෆොරයිලීකරණ වර්ග තුනයි. එකක් ප්‍රභා, ආය උපස්තර, ආය ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. එයano ප්‍රභා කියන්නේ ආලෝකය වගේ ATP නිපදවීම, උපස්තර කියලා කියන්නේ විවිධ උපස්තරාණු බිඳ ATP නිපදවීම, ඔක්සිකාරක කියන්නේ විවිධ අණු ඔක්සිකරණය කිරීමෙන් ATP නිපදවීම. ඒ අනුව මෙතෙන්දී උපස්තරය ගැනයි අහන්නේ. උපස්තර ෆොස්ෆොරයිලීකරණ සිදුවන ස්ථාන දෙකක්. එතන දෙකක් කිව්වම හරි. එකක් ග්ලයිකොලිසිය ආපහු ක්‍රෙබ්ස් ශක්තිය. උපස්තර වෙන තැන් දෙක තමයි ග්ලයිකොලිසිය ආපහු ක්‍රෙබ්ස් ශක්තිය. බැරි වෙලා හරි ළමයේ ක්ලියර් තියෙනවා නම් මේ ක්‍රියාවලිය දෙක නැතුව මේ ක්‍රියාවලිය දෙක සිද්ධ වෙන තැන් ඒකට මම ලකුණු දීලා තියෙනවා. ඒකට අහන්න මෙතන සිදුවන ස්ථාන දෙකක් නේ. ඒක ළමයේ සමහරවිට තේරුම් ගන්න පුළුවන් මේ අහන්නේ මේ සිද්ධ වෙන හැදෙන තැන් දෙක කියලා. සෛලයක් තුළ ස්ථානය අහන්න කියලා. එහෙම කිව්වොත් එතකොට සෛල ප්ලාස්මයයි මයිටොකොන්ඩ්‍රියා පෝලකයයි. ඒ දෙකට ලකුණු එනවා. එතකොට එතන ලකුණු 2යි. දැන් දෙකට ලකුණු 2යි. ඒ පොයින්ට් එකට. අවසාන ප්‍රශ්නය වෙනවා පළවෙනි ප්‍රශ්නෙට අදාළ අවසාන කොටස. මේ ප්‍රතික්‍රියාවක් කියලා තියෙනවා. ඒක නිදහස් වෙන ශක්තිය. ඒක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මතකයේ තියෙන්න ඕන එක. ඉන්න 30.5යි. ඒක කියන දීලා තියෙනවනේ. කිලෝ ජූල් මෝල් එක. මේක තියෙනවා මේ ඍණ ලකුණ අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා 30.5. ඔක 305 කියලා ලියලා සමහර අය එහෙම ලියුවම වැරදි. හරි. නිකන් ලාවට මතකයක් තියාගත්තාම මෙහෙමයි. ඒක මේ අගයන් හොඳටම මතක තියෙන්න ඕනේ අගයන්. හරි. හොඳයි. එතකොට ඒකට ලකුණු 2යි. එයනම් කොටස් වලට ලකුණු පළවෙනි ඒ කොටස මම කියාගෙන යනවා ලකුණු ආවේ කොහොමද කියලා. ඒ කොටස පළවෙනි එකට ලකුණු 3යි. දෙවෙනියට ලකුණු 3යි, තුන්වෙනියට ලකුණු 5යි, හතර ලකුණු 3යි, පහ ලකුණු 2යි. ඒ කොටස. B කොටසේදී පළවෙනියට ලකුණු 2යි DNA කියලා ලියනකොට, දෙවෙනියට 4යි, තුනට 6යි, හතරට 2යි, පහට 2යි. C කොටස 1ට 2යි, 2ට 2යි, තුනට 2යි, හතරට 2යි විදිහට ලකුණු ඔක්කොම එන්න ඕනේ 40ක්. මේ ලකුණු 40 2.5න් වැඩි කරලා ලකුණු 100ට හද තමයි ඔයගොල්ලන්ගේ අවසාන ලකුණ ඔය පළවෙනි ප්‍රශ්නෙට හැදෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ලකුණු 100න්. හරි. යනවා අපි ලකුණු 400ක් එකතු කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ මේ ව්‍යුහගත පේපර් එකෙන් මුළු ලකුණු ප්‍රමාණය.
හරි. ඒ කියන්නේ බලන්න දැන් 100න් කීයක් ඕගලන්ට තියෙනවද කියලා අඩුපාඩු මොනවද කියන එක බලලා දැන් පේපර් එකක් කරපුවාම ඒකේ තියෙන ලකුණු ගන්න නෙමෙයි ඕගලන්ට ඇත්තටම වැදගත් වෙන්න ඕනේ. නැති වෙච්ච ලකුණු ගන්න. හරි. විභාග පේපර් එකේ ඕගලන්ට වැදගත් වෙන්නේ තියෙන ලකුණු ගන්න. නමුත් අපි මේ දැන් පේපර් ක්ලාස් එක කරන පේපර් එකක ඕගලන්ට වැදගත් වෙන්න ඕනේ. අහිමි වෙච්ච නැති වෙච්ච ලකුණු ගන්නයි වැදගත් වෙන්න ඕනේ. හරි. ඒ අනුව අපි බලමු දෙවෙනි ප්‍රශ්නෙට යද්දී කොහොමද ඕගොල්ලෝ ඒක හදාගන්න කියලා. පළවෙනි එකේදී අඩු වෙච්ච ටික අනිවාර්යෙන් හොඳට හදාගන්න පාඩම් කරගන්න. අඩුවනේ හේතු මොකද අඩු වෙන්න හේතු මොකද කියලා බලන්න. හරි. දෙවෙනි ප්‍රශ්නේ වැඩිපුර යොමු වෙලා තියෙන්නේ විවිධත්වයේ පාඩමට අදාළව. ඒකේ මෙහෙම තියෙනවා. මුලින්ම තියෙනවා ශාක විශේෂ වර්ග ටික ශාකවල නම් ටිකක් දීලා තියෙනවා. ඒකේ වංශය මොකක්ද කියලා අහනවා. පළවෙනි එක මාකැන්ටියා. ටියකුර වැඩිපුර මාකැන්ටියා. දැන් මාකැන්ටියා වල වංශය මොකක්ද? දැන් එතන පොගොනාටුම් වල දැන් බ්‍රයෝෆයිටා කියලා සමහරක් අය ලියලා ඇද්දි බ්‍රයෝෆයිටා වැරදි. බ්‍රයෝෆයිටා කියන්නේ දැන් විනාල ශාකවල එන වංශ තුනක්. මේ බ්‍රයෝෆයිටා ඊට පස්සේ හෙපටෝෆයිටා අප වෙනවා ඇන්තොසෙරොෆයිටා කියලා. එතකොට ඔය වංශ ඒ තුනම වංශ මම සඳහන් කරලා හරි. ඒ තුනම වෙන්නේ විනාල වලට හරි. ශාකවල බෙදනවනේ මෙහෙම. ශාක එනවා මුලින්ම විනාල ඊට පස්සේ සනාල. දැන් විනාලයේදී වර්ග වංශ තුනක් මට ලියන්න පුළුවන්. බ්‍රයෝෆයිටා ඊට පස්සේ ඇන්තොසෙරොෆයිටා ඊළඟට ආයේ හෙපටෝෆයිටා කියලා. සනාල ශාකවල බෙදෙනවා බීජ රහිත හා බීජ සහිත කියලා. බීජ රහිත බීජ සහිත. බීජ රහිත ඒවා එනවා ලයිකෝෆයිටා සහ ටෙරෝෆයිටා. බීජ සහිත ඒවා සයිකටෝෆයිටා, කොනිෆෙරෝෆයිටා, ඇන්තෝෆයිටා කියලා දැනෙනවා වංශ තුන. එනවා මෙතෙන්දී ඒ මාකැන්ටියා එන්නේ හෙපටෝෆයිටා වලට. ඒ කියන්නේ මෙයාට තමයි මාකැන්ටියා වල උදාහරණය එන්නේ. B දීලා තියෙනවා කුකබිටා. කුකබිටා කියලා කියන්නේ ඔය මේ ලබු ගෝල්ඩ් කියලා කියන්නේ GUARD. බිට ගෝල්ඩ් එහෙම කියලා ලබු ශාකයේ ලබු වර්ග. අන්න ඒවට තමයි මේ කුකබිටා. කුකබිටා කියන්නේ මේ වංශයක්ම තියෙනවා කුකබිටේෂිය කියලා. හරි පවුල ෆැමිලි එක. ඒ ෆැමිලි එකට අදාළ ශාක තමයි අපි කුකබිටා කියලා නම් කරන්නේ. එතන ශාක කාණ්ඩයක්. හරි එක ශාකයක නමක් නෙමෙයි ඒක. ඒ අනුව ඒක ඇන්තෝෆයිටා. මල් පිපෙන ශාකයක්. B ඇන්තෝෆයිටා. C ලයිකෝපෝඩියම් කියලා කියන්නේ ලයිකෝෆයිටා වල අපි දන්නවා ශුකිපාසි සහ ගන්ධාපාසි කියලා වර්ග දෙකක් තියෙනවා. එකෙන් ගන්ධාපාසි වර්ගයක් වෙන ලයිකෝපෝඩියම් තමයි මෙතන දීලා තියෙන්නේ. ඒකට අයිති වෙන වංශය ලයිකෝෆයිටා. D සීකස් තියෙන්නේ එහෙනම් සයිකටෝෆයිටා. එහෙනම් ඒ අතර ඔයගොල්ලෝ ෆයිටා කියලා එන වංශ අතර හරියට දෙයක් තියෙනවා ලකුණු 4. ඊළඟට එනවා දෙවෙනි එක ද්විලිංගික ජන්මානුශාකයක් දරන ශාකයක් සඳහා උදාහරණයක් දෙන්න. මොකක් හරි කමන්නේ. දැන් මතක් කරලා බලන්න ද්විලිංගික ජන්මානුශාකයක් අහන්න. ජන්මානුශාකය ද්විලිංගිකයි නම්. ජන්මානුශාකය ද්විලිංගිකයි. ඒ කියන්නේ මොකද්ද? ජන්මානුශාකය ද්විලිංගිකයි. ද්විලිංගිකයි ඒකලිංගිකයි කියන එකේ වෙනස මොකක්ද? ඒකලිංගිකයි කියලා කියන්නේ එක ජන්මානු වර්ගයක් විතරයි යට හදන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද මම කියන්නේ? හොඳටම කල්පනාවෙන් බලන්න ඒක. ජන්මානු ශාක කිව්වම ඒගොල්ලෝ හදනවා ප්‍රධාන වශයෙන් ශුක්‍රාණු දානි ජන්මානු ශාක හදනවා ප්‍රධාන වශයෙන් ශුක්‍රාණු දානි සහ අණ්ඩාණු දානි. එතකොට ශුක්‍රාණු දානි හදන ජන්මානු ශාකයට අපිට කියන්න පුළුවන් පුංජන්මානු ශාකය කියලා. හරිද? ශුක්‍රාණු දානි හදන ජන්මානු ශාකයට මට කියන්න පුළුවන් පුංජන්මානු ශාකය කියලා. අණ්ඩාණු දානි හදන ජන්මානු ශාකයට මට කියන්න පුළුවන් ජායා ජන්මානු ශාකය කියලා. එනවා ශුක්‍රාණු දානි වල හදන්නේ ශුක්‍රාණු. අණ්ඩාණු දානි වල හදන්නේ අණ්ඩසය. එතකොට ඒකලිංගිකයි කියලා කියන්නේ යම් ශාකයක් හදන්නේ ශුක්‍රාණු දානි පමණයි. යම් ශාකයක් හදන්නේ අණ්ඩාණු දානි පමණයි. එතකොට තමයි ඒක ඒකලිංගික ජන්මානු ශාකයක් වෙන්නේ. එක ලිංගයයි තියෙන්නේ. හැබැයි ද්විලිංගික ජන්මානු ශාකයක් කියලා කියන්නේ ශුක්‍රාණු දානෙත් තියෙනවා අණ්ඩාණු දානෙත් තියෙනවා. ඒ දෙකම තියෙනවා.
එහෙම හම්බ වෙන එක අවස්ථාවක් තමයි නෙෆ්‍රොලොපිස් වල හෘදයාකාර ප්‍රාප්තන සියුම්. ඒක අපි දන්නවා උදරීය පැත්තේ මොනවද තියෙනවද? මේ විදිහට මූලාව තියෙනවා. ඒ අතර ශුක්‍රාණුදානි අණ්ඩාණුදානි දෙකම එක ජනමානු ශාකයක තියෙනවා. එහෙනම් එයා ද්විලිංගික ජනමානු ශාකයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ අනුව උදාහරණයක් ඔයගොල්ලෝ ලියවනම් හරි නෙෆ්‍රොලොපිස් කියලා. නෙෆ්‍රොලොපිස් කියන උදාහරණය ලියන්න ඕනේ. මේවා සිංහලෙන් ලියන්නේ නැහැ. හරි නෙෆ්‍රොලොපිස්. හරි ඉංග්‍රීසි වලින් ඒ විද්‍යාත්මක නම විදිහට ලියන්න ඕනේ. නැත්නම් පර්ණාංග කියලා ඒකට මම ලකුණු දීලා නැහැ. හැබැයි හරි නෙෆ්‍රොලොපිස් වලට තමයි ලකුණු දෙන්නේ. හරි පර්ණාංගයේ එම කියලා ලියන්න එපා. මේක තමයි හරි උදාහරණය. උදාහරණයක් දෙන්න කියලා කෙලින්ම අහලා තියෙනවනේ. ඒ නිසා වෙන ඒවාට උත්තර ගන්න බෑ. මේකම එන්න ඕනේ. ඒකට ලකුණු දෙකයි. කලින් ඒවට වංශ වල ලකුණු 4යි. ඒකට 2යි. යනවා අනවා තුන්වෙනි එකෙන් පාද ලක්ෂණට ද්විබීජපත්‍රී ශාක පමණක් දරන ඒවා ඉදිරියෙන් හරි ලකුණක් ප්‍රදාන කියලා අමත ඒවා හිස්ස තබන්න. ඒකේ වගුවක් ඔයගොල්ලෝ මතක ඇති ඒක බීජපත්‍රී ශාක මොනොකොටිලඩෝනේ ඩයිකොටිලඩෝනේ කියලා ශාක වර්ග දෙකට අදාළව තිබුණා. හරි. ඒකේ වෙනස්කම්. හරි. ඒ වෙනස්කම් ටික මෙතෙන්දී සඳහන් කරන්න අවශ්‍ය වෙනවා ඔයගොල්ලෝ. ඒකෙදි ත්‍රිඅංක පුෂ්ප. ඒකෙදි ත්‍රිඅංක පුෂ්පයි චතුරාංකව පංචාංක. එහෙනම් ත්‍රිඅංක පුෂ්ප තිබේ ඒක බීජපත්‍රී වල. එහෙනම් ද්විබීජපත්‍රිය පමණක් ඉස්සරහින් හරි ලකුණක් ගන්න කියලා තියෙන්නේ. එහෙනම් ඒ කියන එක හිස්ස තියන්න ඕන ඔයගොල්ලෝ. ඒ හිස්ස තියෙනවා. ඊට පස්සේ B විවර 3ක් සහිත පරාකණිකා ඒක හරි. ඒකට ඉස්සරහින් හරි ලකුණක් මේ විදිහට තියෙන්න ඕනේ. ද්විබීජපත්‍රී වල තමයි විවර 3ක් සහිත පරාකණිකා තිබ්බේ. අරක එක් විවරේ. පරිපුෂ්පය කියලා කියන්නේ මණිපත්‍ර දලපත්‍ර පැහැදිලි වෙලා විකසන වෙලා නැති ඒවා ඒවා තිබ්බේ ඒක බීජපත්‍රි වල. එහෙනම් ඒකේ හිස්ස තියන්න ඕන. D මුදුන් මූල පද්ධතියේ ඒක හරියට දාන්න. එනවා ඒකට ලකුණු 4යි. ඒ කියන්නේ හිස්ස තියෙන ඒවාට ලකුණු තියෙනවා. හරි හිස්ස තිබ්බා කියන්නේ දැන් ලකුණක් එනවා. එනවා ලකුණු 4ක් තුන්වෙනි කොටසට දාන්න. ශාක පරිණාමයේදී බීජ ශාක වල වැදගත්කම මොනවද? බීජ ශාක වල තිබ්බ වැදගත්කම. බීජ ශාක කියලා කියන්නේ අර මම දැන් මෙතන වර්ගීකරණයක් ඒකේ බීජ රහිත බීජ සහිත කියලා දැම්මනේ. එහෙනම් බීජ සහිත ඒවා වැදගත්කම මොනවද? වැදගත්කම විදියට වැදගත්කම් පහක් මම අරන් තියෙනවා මෙතන. මේ පහටම ලකුණු දීලා තියෙනවා. ඒ අනුව ඔයගොල්ලෝ ඒ පහම සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙනවා. එකක් බීජ නිෂ්පාදනය, ශීන වූ ජන්මානු ශාකය, විෂම බීජාණුකතාව, ඩිම්බ හා අණ්ඩ නිපදවීම, පරාග හා ශුක්‍රාණු නිපදවීම. කියන ඔන්න ඔය කරුණු පහ ප්‍රධාන කරුණු පහම එතන අන්තර්ගත විය යුතුයි. ලකුණු පහක් හම්බෙනවා. එනවා එතනින් පළවෙනි කොටස A කොටස හරි. දෙකේ A කොටස. B කොටස අහනවා පෘථිවිය මත වැඩිම විශේෂ සංඛ්‍යාවක් සිටින සත්ත්ව වංශය. වැඩිම විශේෂ සංඛ්‍යාවක් ඉන්නේ ආත්‍රපෝඩා වල. මේක අහන්න පුළුවන් ඕගොල්ලන්ගේ වැඩිම ජීවි සංඛ්‍යාවක් සිටින පෘථිවිය මත වැඩිම ජීවි සංඛ්‍යාවක් සිටින සත්ත්ව වංශය මොනවද කියලා එහෙම ඇහුවොත් නෙමටෝඩා. හරි? නෙමටෝඩා එක වැඩිම සංඛ්‍යාව. ඒක ගණන් කරොත් වැඩිම ඉන්නේ නෙමටෝඩාව. හැබැයි විශේෂ අතින් විවිධත්වය වැඩිම වෙන්නේ ආත්‍රපෝඩා. ඒකට ලකුණු 1යි. ඊළඟට දෙවෙනි එක අනුව එම වංශයේ රුධිර සංසරණ පද්ධතිය කෙසේ වේද? ඒකට මම අරන් තියෙන්නේ පොයින්ට් 2ක්. රුධිර හිබක් සහිත විවෘත සංසරණ පද්ධතිය. රුධිර හිබට 1 පොයින්ට් 1යි, විවෘත සංසරණ පද්ධතියට 1 පොයින්ට් 1යි, පොයින්ට් 2යි ලකුණු 2යි. 3. සත්ත්ව වංශ අතරින් ශීර්ෂණය නොපෙන්වන ජීවීන් ඇතුළත් වංශ. කෙලින්ම දැන් මේ අහන ප්‍රශ්න වලින් එන්නේ කෙලින්ම පොයින්ට් එකටම හරි උත්තරේ. ඔයගොල්ලන්ට විශ්වාසය ඇතුව පාඩම් කරලා තියෙනවා නම් හරියට අනිවාර්යෙන් ලියා ගන්න පුළුවන්. ඒතර මේවා ලකුණු අඩු වෙන්නේ ඔයගොල්ලන්ගේ හරි මතකයක්. හරි? තීව්‍ර මතකයක්, තියුණු මතකයක් නොමැති වීම. එතෙන්ට වංශ හතරක් එනවා. නිඩාරියා, ප්ලැටිහෙල්මින්තේස්, නෙමටෝඩා, එකයිනෝඩර්මේටා. ගොඩක් කට්ටිය අර නිඩාරියා, ප්ලැටිහෙල්මින්තේස්, නෙමටෝඩා ලියනවා ඇති. නමුත් එකයිනෝඩර්මේටා මතක වෙන්න පුළුවන්. එයා ටිකක් පහු වෙලා ඉන්න කෙනෙක්. එයාත් එනවා. එනවා වංශ හතර ලකුණු හතරක්. කොන්ඩ්‍රිටියස් ජීවීන්ගේ පහත ඒවායින් ස්වභාවය කෙටියෙන් දක්වන්න. ඒකේ කෙටියෙන් තනි වචනකින් දැම්මම නම් ඇති මම දීලා තියෙන මේ විදිහට පෞච්ච වරල. පෞච්ච වරල කියලා කියන්නේ අර පිටිපස්සෙම තියෙන වරල. කොන්ඩ්‍රිටියස් ලාගේ ඒක නිකන් මේ වගේ. ඔන්න ඔය විදිහේ ස්වභාවය තමයි කොන්ඩ්‍රිටියස් ලාගේ තියෙන්නේ. ඔස්ටිකියස් ලාගේ ඒක මේ විදිහයි. ඒත් මේකට අපිට කියන්න පුළුවන් විෂමාංශ පුච්චය. හරි? මේ පැත්ත ලොකුයි මේ පැත්ත පොඩි. මෙයාලගේ සමාංශ පුච්චය. ආන්නේ දැන් කොන්ඩ්‍රික්ටියස්ලා කියලානේ කෙලින්ම. ඒ නිසා ඔයගොල්ලෝ සමාංශ පුච්චකතාවක් ඕනේ. කෙලින්ම ඒ ඉස්සරහින් දැම්මම හරි විෂමාංශ පුච්චය. කොරල රළු කොරල දරනවා කියන එක ලියවෙන්න ඕනේ.
යනවා එකකට ලකුණු දෙක ගන්න ලකුණු හතරක් හම්බ වෙනවා ඕගොල්ලන්ට මේ පස්වෙනි කොටසට. හතරවෙනි කොටසට හරි පස්වෙනි කොටස නෙමෙයි හතරවෙනි කොටසට ලකුණු හතරක් හම්බ වෙනවා එකකට දෙකකට. ඊට පස්සේ කෝඩේටා වර්ග අතරින් ද්විත්ව සංසරණයක් නොපෙන්වන වර්ග මොනවාද සඳහන් කරනවා. කෝඩේටා වල යනවානේ වර්ග වංශ වලින් වර්ග වලට යනවානේ. එතකොට ද්විත්ව සංසරණය. ද්විත්ව සංසරණය නොපෙන්වන. ඒ කියන්නේ ඒක සංසරණය හා ද්විත්ව සංසරණය. එහෙමනේ ඒක ද්විත්ව. ද කෝඩේටා වල ක්ලාසස් තියෙනවා කීයක්ද? කොන්ඩ්රික්ටියස්, ඔස්ටික්ටියස්, ඇම්ෆීබියා, රෙප්ටීලියා, ආවේස්, මැමෙලියා. හයක් තියෙනවා. ඒ හයෙන් හතරක්ම ද්විත්ව සංසරණය පෙන්වනවා. දෙකක් ඒක සංසරණය. ඒ දෙක තමයි කොන්ඩ්රික්ටියස් සහ ඔස්ටික්ටියස්. මත්ස්‍යයන් ආයතන කාණ්ඩය. ඒගොල්ලෝ ඒක සංසරණය පෙන්වනවා. ඒක ලියවන්න ලකුණු දෙන්න දෙකයි. ඊළඟ C කොටස දිලීර රාජධානී දෙකේක සෛලවිත්ති සංඝටකය. කෙලින්ම ඔයගේ ඒවා ලියන්න පුළුවන්. ආය අමුතුවෙන් හිතෙන දෙයක් නැහැ. කයිටින්. පොලිසටරය දක්වන කයිටින් වලට උත්තරේට ලකුණු දෙකයි. ඊට පස්සේ යනවා ඒ සෑදියත්තේ කොමන සමයගලම බහුව කරන්නේ. කෙලින්ම මේ පොයින්ට් එක හරි. හොඳට මතකයක් තියෙනවා නම් ඒ හොඳට ඕනේ නැහැ. යන්තම් මතකයක් තිබ්බත් මේක බයෝ ළමයෙකුට ඉතාම ලේසි ප්‍රශ්න. ග්ලූකෝසැමින්. ග්ලූකෝසැමින් හරි. ඒක තියෙනවා නම් ලකුණු දෙන්න දෙකයි. විභාගයට මේව තමයි හරි. view ගත එක ගොඩක් අමාරු තරම් නෑ. ඔයගොල්ලන්ම අමාරුවේ දාන්න නෙමෙයි එයා try කරන්නේ. ඔයගොල්ලන්ට හරි time එකට වැඩේ කරගන්න පුළුවන්ද කියන එක. හරි. ලොකු අර අහමුළු වලින් ආරලා අහන්නේ හරි. එමානේ MCQ එකේ. මේකෙදී ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන අර මතු පිටින් තියෙන දැනුම හැබැයි ඔයගොල්ලන්ට ඉක්මනින් ඒක යොදා ගන්න පුළුවන් හැකියාව. ඉතින් දැන් දොස්තර කෙනෙකුට ඔපරේෂන් එකක් කියලා ඒක මේ කරා ඔපරේෂන් එකක් කරා. හැබැයි කරන්න දවස් 5ක් විතර ගියා නම් ඒතොර ඒක සාර්ථක නැහැ. ඔපරේෂන් එකක් ඉතාලි ඉක්මනින් කරන්න හැකියාව තියෙනවා. ඒකයි මේකෙන් බලන්නේ විවිධ ඔපරේෂන් කරන්නේ. තුන්වෙනි සයිගෝමයිකොටා නිපදවන සංයෝගාණුවෙහි කෘත්‍යයන් දෙකක්. සයිගෝමයිකොටා හදන එක්තරා බීජාණු ආකාරයක් විදිහට අපි ගන්නවා සංයෝගාණුව. ඒකේ ප්‍රධාන කෘත්‍යයන් දෙකක් විදිහට අපිට කියන්න පුළුවන් මෙන්න මේවා. ඒක ගුණ බීජාණු නිපදවීම ලිංගික ප්‍රජනනය සිදු කිරීමට. පළවෙනි එක. දෙවෙනි එක අහිතකර පරිසර තත්ත්වවලට පොරොත්තු දීම. ඔන්න ඔය කියන කරුණු දෙකට ලකුණු දෙක ගන්න ලකුණු හතරක් හම්බ වෙනවා තුන්වෙනි කොටස. ද්විපද නාමකරණයේදී දෙවෙනි පදයක් යොදාගන්නේ කුමන ඒවා හැඳින්වීම සඳහාද? දැන් අර පැන්තෙරා පාඩුස් කොටියා කියලා කියනවා. හරි. පැන්තෙරා පාඩුස් PRDUS කොටියා කියලා මෙන්න මේ විදිහට තුන්වෙනි පදයක් තියෙනවා. ඊට තුන්වෙනි පදයකින් මෙහෙම පද තුනක් තිබ්බම මේ තුනටම ඉලි ගන්න ඕන ඕගොල්ලෝ. පළවෙනි අකුර විතරයි ඒකේ කැපිටල් වෙන්නේ. මේක සිම්පල් මේක සිම්පල්. මේ තුන්වෙනි පදේ ගැනයි ගන්නන්නේ. මෙයාගෙන් මොනවද නිරූපණය වෙන්න පුළුවන් කියලා කියනවා. ඒකෙන් නිරූපණය වෙන්න පුළුවන් ප්‍රධාන දේවල් තමයි විශේෂයකට අයිති වෙන ප්‍රභේද. හෝ උපවිශේෂය. ප්‍රභේද හෝ උපවිශේෂ කියලා ඔයගොල්ලන් උත්තරේ සඳහන් වෙන්න ඕනේ. උත්තරේට ලකුණු දෙකයි. ඒ දෙකට ලකුණු දෙකයි දෙන්න. අවසාන එක බැක්ටීරියාවන්ගේ කෂිකා සූනක්ෂිකයන්ට වඩා වෙනස් වෙන කරුණු. සුද්‍රනාලිකා 9 වූයේ නොදැරීම ප්‍රාසන පටලයකින් ආවරණය වී නොතිබීම. කරුණු දෙකට පොයින්ට් දෙකයි ලකුණු දෙකයි යන ඔක්කොම ලකුණු ටික අපි ඊළඟට බලමු. අර විදිහට මම කියන්නම් ඒ කොටසේ එකට ලකුණු 4යි, දෙකට ලකුණු 2යි, තුනට ලකුණු 4යි, හතරට ලකුණු 5යි. B කොටසේ එකට ලකුණු 1යි, දෙකට 2යි, තුනට 4යි, හතරට 4යි, පහට 2යි. C කොටසේ එකට 2යි, දෙකට 2යි, තුනට 4යි, හතරට 2යි, පහට 2යි විදිහට ලකුණු එකේ 40ක් එනවා. 40 වැඩි කිරීම 2.5ට සමානයි 100යි. දැන් 100යි 200යි. තව 200ක් අපි viewer එකෙන් උපයා ගන්න ඕනේ. ඒක උපයා ගන්න බලමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය කොහොමද ඔයගොල්ලෝ ප්ලෑන් කරන්න තියෙන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නය වැඩිපුර යොමු වෙලා තියෙන්නේ කීවෙනි පාඩමට අදාළවද කියලා බලුවොත් ඒක ශාක පාඩමට අදාළයි. දැන් ගානට පාඩම් 4ක් විදියට එනවනේ 12 වෙනි එක දාලා නේද? පළවෙනි පාඩම වල කොට නැහැ. 2 3 4 5 පහේ කොටසක් විදියට ඉතින් ප්‍රශ්න හදන්න පුළුවන්. දැන් ඊළඟ පේපර් 5 ඉඳලා පටන් ගත්තාම මේ වෑයම් වැඩිපුර මේ වෑයම්ත් එනවා අන්තිම පාඩම වලත් එනවා. හරි. තුන්වෙනි එකේ මුලින්ම අහනවා බීජපත්‍රී ශාක මූලක ප්‍රාථමික විවය සැලකූ විට එහි පිටත සිට ඇතුළට යාමේදී හමුවන පටක ස්තර පිළිවෙලින් නම් කරන්න.
මේ වගේ එකදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට වැදගත් වෙන එක තමයි රූප සටහන. රූප සටහනට අදාළ ඔළුවට එනවා නම් ළමයෙක්ගේ ද්විබීජපත්‍රි මූලක ප්‍රාථමික ව්‍යුහය. හරි. ඔළුවට එනවා නම් අදාළ මේක නම් කරගන්න පුළුවන්. මෙන්න තියෙනවා අන්තර්ජාලය, මෙන්න තියෙනවා පරිචක්‍රය. ඊට පස්සේ පරිචක්‍රයට ඇතුළතින් තියෙනවා මෙන්න ප්‍රාථමික සෛලම. ප්‍රාථමික සෛලම වලට බාහිරින් පිටතින් තියෙනවා ප්‍රාථමික ක්ලෝය. මම මේ පාඩම කරන්නේ ප්‍රාථමික ක්ලෝය. මේ තියෙන්නේ අභිචාරණය, මේ බාහිරය, මේ අන්තර්ජාලය, මේ පරිචක්‍රය, මේ ප්‍රාථමික සෛලම, මේ ප්‍රාථමික ක්ලෝය වල ඉන්නේ. එතකොට ඔයගොල්ලෝ ඊතල ගාන නම් කරලා තියෙනවා නම් අභිචාරණය, බාහිරය, අන්තර්ජාලය, පරිචක්‍රය, ප්‍රාථමික සෛලම, ප්‍රාථමික ක්ලෝය කියලා. පටක විස්තරණ යහන්නේ. හරි. අන්න ඒ විදිහට පටක විස්තර ටික පිළිවෙලින් තියෙනවා නම් ඊතල ගාල කෙනෙක් දානවා වෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. කොහොමද ඉවත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ කියන 6 එන්න ඕනේ. ඒ 6ට ලකුණු 3යි. පළවෙනිට ලකුණු 3. දෙවෙනි එකෙන් අහනවා සනාල කිරණ කියන්නේ මොනවද කියන එක. ඒකෙදී ඔයගොල්ලන් මතක ඇති අර ද්විතීක වර්ධනයේදී ශාකයක මුලක වෙන්න පුළුවන් කන්දක ප්‍රධාන වශයෙන්ම අර ප්‍රාථමික ෆ්ලෝයම හා සෛලම අතර මෙන්න මේ වගේ තිබ්බ සම්බන්ධතාව තමයි අපි සනාල කිරණ කියලා හඳුන්වන්නේ. ප්‍රාථමික සත්නේ ද්විතීක සෛලම හා ද්විතීක ෆ්ලෝයම අතර. ඒකෙදී සනාල කිරණය මොනවද කියන එකට මම අර්ථකථනය කියන්නම්. එකේ පොයින්ට් 3කට ලකුණු දීලා තියෙනවා. හොඳට බලා ගන්න. සනාල කැම්බියමේ කෙටි මෞලික සෛල මගින් ඇතිවන ද්විතීක සෛලම හා ද්විතීක ෆ්ලෝයම එකිනෙක යා කරමින් නැති මෘදුස්තර සෛල පෙරේ. ඒක පොයින්ට් 3 වෙන්නේ මේ විදිහයි. කෙටි මෞලික සෛල මගින් ඇතිවන කියන එකට එක පොයින්ට් එකයි. ද්විතීක සෛලම හා ෆ්ලෝයම එකිනෙකින් යා කරනවා කියන එකට එක පොයින්ට් එකයි. මෘදුස්තර සෛල පෙරේ කියනකට එක පොයින්ට් එකයි. ලකුණු 3යි. තුන්වෙනි එක. අහනවා ප්‍රශ්නේ මෙහෙම සනාල කිරණ ප්‍රයෝජන තුනක්. කෙලින්ම ඔයා නෝට් එකේ තියෙන දේවල් ද්විතීක සෛලම හා ෆ්ලෝයම යා කිරීම, කාබෝහයිඩ්‍රේට් සංචිත කිරීම සහ තුවාල සුවි කිරීම කියන ප්‍රධාන කාරණා තුන. ඊළඟට අහනවා යම් ජලයටම පද්ධතියක නෑ. 4 ද්විබීජපත්‍රි ප්‍රාථමික ශාක කන්දක බාහිකයේ අන්තර්ගත විය හැකි සෛල වර්ග මොනවාද? ප්‍රාථමික ශාක කන්දක ද්විබීජපත්‍රි ප්‍රාථමික ශාක කන්ද. දැන් මුල යනවා වගේ කන්ද. මේක අගාර මේ විදිහම මතක තියෙනවා ඔයගොල්ලන්ට. හරි. මෙතනින් තියෙනවා ඊට පස්සේ මේක තියෙන්නේ කලාපන මේ සනාල කලාප විදිහට පිළියෙල වෙලා තියෙනවා. ඒ උත්තරය මේ තියෙන මේ ද්විබීජපත්‍රි ශාකයේ කන්ද. මේකේ දුරස්තර සෛල මෙහෙම තියෙනවා. අන්න රූපේ මේකේ මාළු දෙයක් නෙමෙයි මේක මොනවා මේක අමුතුවෙන් මතක තියාගන්න තියෙන්නේ නේද? ද්විතීක විවය වගේ නම් ටිකක් තියෙනවා දේවල්. මේ වෙලාවේ මාළු දෙයක් නැහැ නේ මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ. ඔය රූප සටහන ගන්න ඔය ඔක්කොම කොටස් ටික මේකේ තියෙනවා. එයාම මේක අහන්නේ මොකක්ද අහන්නේ? බාහිකයේ අන්තර්ගත මේ තියෙන බාහිකය. බාහිකයේ තියෙන්න පුළුවන් සෛල වර්ග. මේකේ ඔයගොල්ලෝ දන්නවා පැහැදිලිව එතෙන්දි කියනවා මෘදුස්තර සෛල ප්‍රධාන වශයෙන් තියෙනවා. ඊට අමතරව තියෙනවා ස්ථූල කෝණාස්තර සහ දුරස්තර. ඒවැ සංධාරණයක් අමතර සංධාරණයක් ශාක කන්දට ලබා දෙනවා. එතකොට මේ තුනටම ලකුණු වෙනවා. හරි? තුනටම ලකුණු 3. ඒ ප්‍රශ්නේ ලකුණු 3යි. වසන්ත කාස්ටයේ වූ ලක්ෂණ. කාස්ට් දෙකක් තියෙනවානේ. වසන්ත කාස්ටයයි ගිම්හාන කාස්ටයයි. සරත් කාස්ටය කියලා කියනවා. ඒතර මේ ගිම්හාන කාස්ටයේ මේ වසන්ත කාස්ටයේ ලක්ෂණ එකක් ඒක ලාභ ඇති. ඒ ලාභ ඇති වෙන්න හේතුව තමයි සෛලම වාහිනී වල බිත්ති වල ඝනකම අඩු. ඒකත් ලක්ෂණයක් විදිහට අරන් තියෙනවා. කුහරය විශාලයි. සෛලම වාහිනී වල කුහරය විශාලයි. විශාල කුහර වෙද්දී බිත්තිය ඝනකම අඩු වෙනවා. කුහරය විශාල වෙද්දී මේ තියෙන බිත්තිය ඝනකම අඩු. මම අඳිනවා මේ ගිම්හාන කාස්ටයේ තියෙන සෛලම වාහිනී එක කුහරය ඒක මේ වගේ. ඒකේ සෛල කුහරය මේ වගේ. බිත්තිය ඝනකම. ඒකට හේතුව ඒ කාලේදී පස්සේ තියෙන ජල ප්‍රමාණය අඩුයි. ඒ නිසා උඩට යන්න තියෙන මේ හරි සංසප්ති බලය මෙයාට වැඩි කරලා දෙන්න තමයි මේ බටේ කීනි කරන්නේ. බටේ ලොකු වුණාම ජලය උඩට ගමන් කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. එතකොට එතන ලකුණු 3යි. ඊට පස්සේ ඒකේ ඒ කොටස හරි ඊට පස්සේ B කොටස. තුන්වෙනි ප්‍රශ්නේ B කොටස ගත්තාම ඒකේ අහනවා ශ්‍රාවක තුල අක්‍රියව සිදුවන ද්‍රව්‍ය පරිමාණ ආකාරය. අක්‍රියව සිදුවන ද්‍රව්‍ය පරිමාණ ආකාර වලට උදාහරණ කීපයක් තියෙනවා. විසරණය, ආශ්‍රිතය, නිපාණය, පහසු කළ විසරණය, තොග ප්‍රවාහය. ඒකෙන් ඕනෙම 4කට මම ලකුණු දීලා තියෙනවා. ඒ ලකුණු මම 5ක් කිව්වනේ. ඒ 5න් 4කට ලකුණු 4.
දෙවෙනි එක B කොටසේ ශෛලවල ජල විභවය යනු කුමක්ද? ඒකේ අර්ථ දැක්වීමට මෙහෙමයි ඔයගොල්ලෝ ලකුණු දාගන්න ඕනේ. සෛල තුල ජලය ගමන් කරන ලබන දිශාව තීරණය කරන ද්‍රාව්‍ය සාන්ද්‍රණය හා යොදන ලබන පීඩනය වලින් පාලනය වන භෞතික ගුණාංගය. ඒතර ඒක පොයින්ට් තුන එන්නේ මෙහෙමයි. සෛල තුල ජලය ගමන් කරන දිශාව තීරණය කරන ද්‍රාව්‍ය සාන්ද්‍රණය. ඒකට එක පොයින්ට් එකක්. යොදන ලබන පීඩනය. ඔන්න ඒ පොයින්ට් තුනට ලකුණු තුනක් ඒකට හම්බ වෙනවා ඔයගොල්ලන්ට අර්ථ දැක්වීම සඳහා. තුන්වෙනි එක අහනවා යම් ජලයට අණු පද්ධතියක ජල විභවය ශුන්‍ය වීමට නම් ඊට අවශ්‍ය තත්ත්ව. එකේ පැහැදිලිව කියලා තියෙනවා ජල විභවය බිඳුවක් වෙන්න නම් හරි. ඒ ජලය මොනවා වෙන්න ඕනේද? ආශුද්ධ ජලය වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ මොනවද? ආශුද්ධ ජලය කියන්නේ සංශුද්ධ ජලය. ඒතකොට සංශුද්ධ වෙන්න ඕනේ. නැත්නම් ආශුද්ධ ජලය විය යුතුයි කිව්වත් හරි ළමයි කියලා තියෙනවා දෙකම හරි. ඊළඟට සම්මත තත්ත්වයට පැවතිය. ඒක කිව්වත් ඇති. එහෙම නැත්නම් වැඩි විස්තර කියලා තියෙනවා මුහුදු මට්ටම හා කාම උෂ්ණත්වය තිබිය යුතුයි කියලා ඒත් හරිය පොයින්ට් එක හම්බ වෙනවා. වායු ගෝලයේ නිරාවරණය තිබිය යුතුයි තුන්වෙනි පොයින්ට් එක. එනවා ඒකට ලකුණු 3. සුක්‍රෝස් වලට අමතරව ෆ්ලෝයමේෂිය අඩංගු වන ද්‍රව්‍ය මොනවද කියනවා? ඒ මොනවද? ඇමයිනෝ අම්ල, හෝමෝන, khනිජ කියන ප්‍රධාන තුන. ඇමයිනෝ අම්ල, හෝමෝන එහෙම නැත්නම් වර්ධක යාම කිව්වත් හරි khනිජ. ඒකට ලකුණු ඒ තුන ලියලා තියෙනවා ලකුණු 3. ශාකයක් තුළින් ජලය ඉවත් වීමේ විවිධ ක්‍රම මොනවාද? උත්සේදනය බිඳු දෙක. උත්සේදනය බිඳු දෙක. එතකොට ළමයි ලියලා තියෙනවා නම් පූටිකා උත්සේදනය, වාසික උත්සේදනය, උච්චර්ම උත්සේදනය කියලා ඒ තුනටම එන්නේ එකයි. හරි. උත්සේදනය කියන එක විතරයි මම ඉතින් සලකලා තියෙන පොයින්ට් එකට. ඉතින් අර වර්ග දෙන එක ඒක උත්සේදනයේ ආකාරණේවා. ඒවා මේ ශාකයෙන් ජලය පිටවීමේ විවිධ ආකාර වලට වෙනම ලියන්න ඕනේ නැහැ. උත්සේදනය කියලා පොදුවේ ලිව්වා. අර තුනම ලිව්වා ලකුණු එකයි. දැන් මෙහෙම ලියලා තියෙන එක තමයි ළමයි කියලා තියෙනවා කෝටිකා උත්සේදනය සහ බිඳුවේ. කොහොමද කියලා කියනවනේ? කෝටිකා උත්සේදනය හා බිඳුවේ. එතකොට ලකුණු දෙන්න වෙන්නේ මට ලකුණු දෙකයි තියෙන්නේ. මම දෙන්නේ එකමාරයි එතකොට. ලකුණු එකමාරයි එතකොට හම්බ වෙන්නේ. ඒකට හේතුව මෙතන තව දෙකක් ලිය වෙන්න ඕනේ. මේ විදිහට වෙන් කරලා ලියනවා නම් තව දෙකක් ඕගොල්ලෝ ලිය වෙන්න ඕනේ. මොකද කෝටිකා උත්සේදනය විතර නෙමෙයි යන්නේ. වාසිදුලිකනුත් යනවා චර්මීකනුත් යනවා. ඒතර ඒ දෙක නැති නිසා එතන භාගයක් අඩු වෙනවා කොහොමද? මොකද භාගයක්වත් අඩු කරගන්න එපා මේක 2.5 වැඩි වෙනවනේ. ඒ නිසා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ වෙනවා ඉවත් වීමේ විවිධ ක්‍රම එක හරි. තුන්වෙනි ප්‍රශ්නේ B කොටස හරි. ඊට පස්සේ C කොටසට එනවා. C කොටසේ යනවා මෙහෙම ශාකවල තියෙනවා මෙහෙම ඌනතා ලක්ෂණ කීපයක් දැක්වලා තියෙනවා. ඒවට මූල ද්‍රව්‍ය පාතල අයිස්තන තෝරා ඌනතා ලක්ෂණ ඉදිරියෙන් ලියන්න. ඒතර මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කෙලින්ම. ඒතර ඒකට ඔයගොල්ලෝ සූදානම් වෙලා යන්න ඒ වගේ පාඩම් කරගෙන ඒවැය තියෙන විශේෂිත ලක්ෂණ තියෙනවා සමහරක් ඒවා. ඒතර මම මේ පේපර්ස් ටිකට ඒ ටික ඔක්කොම කොහෙන් හරි ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. MCQ වලට හරි කොහොමද? ඒ ටික ඔයගොල්ලෝ හරියටම අල්ලා ගන්න ඕනේ. හරි. ඒකේ පළවෙනි එක ඒව දානවා මේරු පත්‍ර වල නාරටි අතර හරිතක්ෂය. මේරු පත්‍ර වල නාරටි අතර හරිතක්ෂයට හේතු වෙන එක තමයි මැග්නීසියම්. ඊළඟට වර්ධනය වුණ වීම එක්කදී කාබන් ප්‍රධාන වශයෙන් ඔය කාබන් ඔක්සිජන් ඒවා මේ දායකත්වයේ විදිහට එන්නේ වර්ධනය වුණ වීම. ඊළඟට මුල් වල දුර්වල විකසනය. ඒකට ප්‍රධාන වශයෙන් එන්නේ පොටෑසියම්. මුල් වල දුර්වල විකසනයට එන්නේ පොටෑසියම්. ඊළඟට පත්‍ර රැලි වැටීම ඒකට සිංක්. ඔන්න ඔය කියන මූල ද්‍රව්‍ය ආකාර 4 හරියට ගලපලා ලියන්න ඕනේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ C කොටසේ දෙවෙනි කොටස C කොටසේ දෙවෙනි රෝම ඉලක්කම් 2 ද්විග්‍රහී බීජාණු ශාකයක් යනු කුමක්ද? ද්විග්‍රහී බීජාණු ශාකයක් කියලා කියන්නේ බීජාණු ශාකයේ ද්විග්‍රහී අර මතකද ඔයගලන්ට මේ බීජාණු ශාක අපි දැන් ඊට කලින් කතා කරා නේද? ශාකයක් අපි ඒකග්‍රහී ද්විග්‍රහී කියලා කියන්නේ දැන් බීජාණු ශාකයකට අදාළව නම් බීජාණු වර්ග දෙකක් තියෙනවානේ. මහා බීජාණු තියෙනවා ඊට පස්සේ ක්ෂුද්‍ර බීජාණු තියෙනවා. දැන් මහා බීජාණු හදන්නේ මහා බීජාණු දානි. ක්ෂුද්‍ර බීජාණු හදන්නේ ක්ෂුද්‍ර බීජාණු දානි.
එතකොට මේ මහා බීජාණුදානය හා ශුද්ධ බීජාණුදානය කියන දෙකම එකම ශාකයක තියෙනවා නම් තමයි ඒක මොකක් වෙන්නේද? එකම ශාකයක තියෙනවා නම් ඒක ඒකගෘහී වෙනවා. දෙකක තියෙනවා නම් ඒක ද්විගෘහී වෙනවා. ඒ අනුව ද්විගෘහී බීජාණු ශාකයක් කියලා කියන්නේ මහා බීජාණුදානය හා ශුද්ධ බීජාණුදානය වෙන වෙනම තියෙනවා. ගෘහයන් දෙකක ද්විගෘහී. ඒතර උත්තරය ඔයගොල්ලන් ලියවෙන්න ඕනේ මෙන්න මේ විදිහට. C කොටස මහා බීජාණුදානය හා ශුද්ධ බීජාණුදාන ජීවන චක්‍රය තුළ ශාක දෙවර්ගයක හට ගැනීම. එකේ පොයින්ට් එකට මෙහෙමයි ලකුණු දීලා තියෙන්නේ. ඒකේ උදාහරණයක් තහනවානේ. හරිද? ඒ නිසා ඒකට එක පොයින්ට් එකයි අර්ථ දැක්වීම. අර්ථ දැක්වීමට එක පොයින්ට් එකයි මහා බීජාණු හා ශුද්ධ බීජාණුදානය මහා බීජාණුදානය හා ශුද්ධ බීජාණුදානය ශාක දෙකක පැවතීම කියන එකට එක පොයින්ට් එකයි. ඒකේ උදාහරණය ලියනකොට සීකස් කියලා. උදාහරණය සීකස්. ඒ සීකස් වල අපි දැක්ක බීජාණු ශාක වර්ග දෙකක් තියෙනවා. ඒතොර ඒකේ මහා බීජාණුදානය හටගත්තේ ශුක්‍රාණුදාන මේ මහා බීජාණුදානය හටගත්තේ එක ශාකයක පරාග හටගත්තේ ඊට පස්සේ අණ්ඩසයල නැත්නම් ඩිම්බ හටගත්තේ එක ශාකයක. ශාක දෙකක් තිබුණා. ඊට පස්සේ තුන්වෙනි කොටස එකේ ශාකවල පාතනෝත් භවය යනු කුමක්ද? ඒකට උත්තරය කෙලින්ම ලියන්න පුළුවන් ඕනනම් සංසේචනයකින් තොරව ඩිම්බයක් බීජයක් බවට විකසන. ඒක තියලා දෙනවා උත්තරේ ලකුණු දෙකයි. හතරවෙනි කොටස ඒකේ අන්තිම කොටස තුන්වෙනි ප්‍රශ්නේ අන්තිම කොටස පාතනෝත් භවය සිදුවීමට හේතු විය හැකි කරුණු දෙකක්. එකක් අනුනනයෙන් ද්විගුණ ඩිම්බයක් හට ගැනීම. එතකොට ද්විගුණ ඩිම්බයක් කෙලින්ම 2න් ඩිම්බයක් හට ගන්නවා. හරිද? එතකොට මේකේ පාතනෝත් භවයේ බීජයක් මේකෙන් විකසනය වෙන්න පුළුවන්. ආයේ ඒක ගුණ ඩිම්බය ද්‍රවීය නැස්ටිය සමග පෑහීම. සාමාන්‍යයෙන් ශුක්‍රාණුක නැස්ටි එක්කනේ නේද? ශුක්‍රාණුක නැස්ටියක් ඇවිල්ලානේ සංසේචනය සිද්ධ වෙන්නේ. එහෙම වෙන්න කලින් ඒක ගුණ ඩිම්බය අර මැද්දේ තියෙන ද්‍රවීය නැස්ටියක් සමග ආවේ. මේ ඩිම්බය කියලා කිව්වොත් මේ දෙන්න එකතු වෙනවා. අන්න එහෙම වුණාම එතකොට ඒක ඩිම්බයක් විකසනය වෙන බීජයක් විකසනය වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රවේණික ද්‍රව්‍ය ද්විකරණයෙන් ඩිම්බය ද්විගුණ වේ. කියන තුනෙන් ඕනෑම දෙකක් දිවනම් හරි සිදුවේ කරුණු දෙකක්. ඒ අනුව තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු ටික හරි. ඒ කොටසේ පළවෙනි එකට ලකුණු 3යි, දෙවෙනි එකට 3යි, 3ට 3යි, 4ට 3යි, 5ට 3යි. B කොටසේ පළවෙනි එකට 4යි, දෙකට 3යි, 3ට 3යි, 4ට 3යි, 5ට 2යි. C කොටසේ 1ට 4යි, 2ට 2යි, 3ට 2යි, 4ට 2යි. විදියට එකට ලකුණු 40ක් හම්බෙලා තියෙනවා. 40න් 40 වැඩි කිරීම 2.5න් තමයි ලකුණු හැදෙන්නේ. ඊට පස්සේ අන්තිම ව්‍යුහ දෙකේ අන්තිම ප්‍රශ්නයක් බලමු. අන්තිම ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ. පළවෙනි එක අහනවා කණ්ඩරා සෑදී ඇති පටක වර්ගය මොකක්ද? කණ්ඩරා සෑදී ඇති පටක වර්ගය කොහොමද කියලා අහනවා. ඒක කණ්ඩරාව කියලා කියන්නේ මේ විදිහට අස්තියක් තියෙනවා නම් ඒ අස්තියේ පේශියක් සම්බන්ධ වෙලා තියෙන විශේෂිත පටක වර්ගයක්. ඒ අස්තියට මෙන්න මේ විදිහට තමයි ඒක පේශිය සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පේශිය නම් මෙයා මේ විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ කණ්ඩරාව. මෙන්න මේකට තමයි අපි කියන්නේ කණ්ඩරාවක් කියලා. මේවා හැදිලා තියෙන්නේ තන්තුමය සම්බන්ධ පටකයෙන්. එහෙම නැත්නම් කෙනෙක් කියනවා ළමයි ඝන සම්බන්ධක පටකයෙන් කිව්වත් ඒත් හරි. තන්තුමය සම්බන්ධක පටක එහෙම නැත්නම් ඝන සම්බන්ධක පටක. ඒකට ලකුණු 1යි. සම්බන්ධක පටකවල පාත සෛල වර්ගවල කෘත්‍ය. කුඹ සෛල කෙලින්ම හෙපරීන්. හරි? හෙපරීන් සහ හිස්ටමින් ස්‍රාවය. හෙපරීන් හා හිස්ටමින් ස්‍රාවය කරනවා කුඹ සෛල. දෙවෙනි එක මහා භක්ෂාණු වල කෘත්‍ය භක්ෂ සෛලතාව. තන්තු සෛල වල කෘත්‍ය තමයි තන්තු ප්‍රෝටීන ස්‍රාවය කිරීම. කාර්යයන් තුනට ලකුණු 3යි දෙවෙනි එක. තුන්වෙනි එකේ ආන්නේ සත්ත්ව සදෘශ්‍ය පෝෂණයේ ස්වීකරණයේදී සිදුවන්නේ කුමක්ද කියලා. සත්ත්ව සදෘශ්‍ය පෝෂණයේ අධිග්‍රහණය, ජීර්ණය, ස්වීකරණය, අවශෝෂණය එහෙම කියලා තියෙනවානේ කොටස් කීපයක්ම පහ ගැනීම කියලා. ප්‍රේම එකෙන් ස්වීකරණයේදී මොකද්ද වෙන්නේ කියලා අහනවා. අවශෝෂණය කරපු පෝෂක ප්‍රයෝජ්‍යකරණය කිරීම.
මොකද්ද කියන්නේ අවශෝෂණය කළ පෝෂක ප්‍රයෝජ්‍යකරණය කිරීම තමයි ස්වීකරණයේදී සිද්ධ වෙන්නේ. ඒක ලකුණු 2යි. 4 මිනිස් කේටේරි අන්තර්ගත ද්‍රව්‍ය මොනවද කියලා බලනවා. ඒක ලකුණු 5ක් මම දීලා තියෙනවා පොයින්ට්ස් 5කට. ජලය, ඇමයිලේස්, ශ්ලේෂ්මල, ස්වරක්ෂක, ප්‍රතිශුද්ධජීවී ද්‍රව්‍ය. ජලය, ඇමයිලේස්, ශ්ලේෂ්මල, ස්වරක්ෂක සහ ප්‍රතිශුද්ධජීවී ද්‍රව්‍ය කියලා ඒක 5ට ලකුණු 5ක්. ඊළඟට ආමාශයෙන් ස්‍රාව වෙන පහත් ඒවායේ කාර්යභාරය. HCl වල කාර්යභාරය වෙනවා. කාර්යභාරයන් දෙකක් තියෙනවා. එතන දෙකෙන් කෝක හරි කමන්නේ. ඔයගොල්ලෝ ලියලා තියෙන එකට ලකුණු ගන්න පුළුවන්. එකක් ශුද්ධ ජීවීන් විනාශ කිරීම, අනික පෙප්සිනෝජන් සක්‍රිය කිරීම. දෙකෙන් කෝක හරි කමන්නේ. B පෙප්සිනෝජන් වල කාර්යභාරය තමයි ප්‍රෝටීන කුඩා පොලිපෙප්ටයිඩ් බවට ජීර්ණය. ඒක සමහරක් කෙනෙක් ලියලා තියෙන කුඩා පෙප්ටයිඩ් එකේ කතා. ඒක එන්න බෑ කුඩා පොලිපෙප්ටයිඩ් එකම තියෙනවා. කුඩා පොලිපෙප්ටයිඩ්. කුඩා පෙප්ටයිඩ් නිකම් මේ පෙප්ටයිඩ් එහෙම ලියන්න බෑ. සමහර අය මයිනෝම කියලා තියලා ඇති. ඒවා සම්පූර්ණ වැරදි. පෙප්සි මගින් කරන්නේ හරි ප්‍රෝටීන කුඩා පොලිපෙප්ටයිඩ් වලට ජීර්ණය. ગેස්ට්‍රින් කියන්නේ හෝමෝනයක්. එයා කරන්නේ ආමාශයක යුෂ නිපදවීම උත්තේජනය කිරීම. ඒ කාර්යයන් තුන හරියට තියෙනවා ලකුණු 3යි. හරි. ඊළඟට 6 අහනවා මෙතන ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා DNA නියුක්ලියෝටයිඩ් බවට පත් වෙනවා. එතන මේක මෙහෙම දීලා තියෙන්නේ. DNA ඊතලයක් තියෙනවා ඒක නියුක්ලියෝටයිඩ් කියලා තියෙනවා. ඒ බවට පත් කරන්න පුළුවන් මෙයන් උඩ ඉන්න. මෙහෙම කෙනෙක් දීලා තියෙන්නේ. එතකොට මේ ස්ථානට එන්න පුළුවන් කෙනෙක්. මේ දෙන්න ගොඩක් වෙලාවට එන්න පුළුවන් කවුද ඉතින් මෙතෙන්ට DNA වලින් මේ නියුක්ලියෝටයිඩ් හදන්න එන්සයිම්. මොකක්ද එන්සයිම්? නියුක්ලියස්. නියුක්ලියස් ගන්න පුළුවන්. යනවා ඒකට උත්තරයට ලකුණු 2යි. අග්න්‍යාසයක නියුක්ලියස් කියලා එන්න ඕනේ. නියුක්ලියස් කියලා තිබ්බා ලකුණු 2 ගන්න පුළුවන්. ඒ 4 වෙනි එකේ ඒ කොටසේ 6 වෙනි රෝමි ලකුණ. ඊට පස්සේ B කොටස 4 වෙනි එකේ සත්‍යයන් තුල සංවෘත ඒක සංසරණය කියන්නේ මොකද්ද කියලා අහනවා. ඒකට ලකුණු දෙන හැටි බලමු. රුධිරය දේහය තුලින් එක්වරක් ගැලීමේදී හෘදය තුලින්ද එක්වරක් ගැලීම. ඒතර ඔයගොල්ලන් පොයින්ට් එක හම්බෙලා තියෙන්නේ දේහය තුලින් එක්වරක් ගැලීමේදී කියන එකට 1 පොයින්ට් එකයි, හෘදය තුලින්ද එක්වරක් ගලයි කියන එකට 1 පොයින්ට් එකයි. යන ලකුණු 2යි. දෙවෙනි එක අහනවා මිනිසාගේ කුක්කුසිය සංසරණයේදී සිදුවන්නේ කුමක්ද? කුක්කුසිය සංසරණය මතක ඇති ඔයගොල්ලන්ට හෘදය මෙහෙම තියෙනවා නම් හෘදයෙන් එක්තරා පැත්තකින් හරි දකුණු කෝෂිකාවෙන් ඇතිවන කුක්කුසිය දමනය යන්නේ කොහාටද? පෙනහැලි වලට. එයා පෙනහැලි වලට ගිහිල්ලා පෙනහැලි වලින් රුධිරය පිරිසිදු කරගෙන ආපහු ගේනවා ඒක හෘදය වෙත. හෘදය වෙත ගෙනල්ලා දකුණු කර්ණිකාවට විරුද්ධ. වම් කර්ණිකාවට අදර්මාශිරාවේ ඒ හරහා ගිහිල්ලා වම් කෝෂිකාවෙන් සංස්ථානික පතේ ක්‍රියාත්මක කිරීම තමයි වම් පැත්තෙන් සිද්ධ වෙන්නේ. යනුව ලියන්නේ මේකට කුක්කුසිය කියලා කියන්නේ පෙනහැලි වල රුධිරය යන එකනේ. ගිහිල්ලා එන්නත් ඕනේ. පෙනහැලි වල නතර වුණොත් හරියන්නේ නැහැ. යනවා ඒ කුක්කුසිය පත කියන්නේ ඒකයි. ඒකේ ඔයගොල්ලන්ගේ ලියවෙන්න ඕන උත්තරේ මේ විදිහට ඔක්සිජන් ඌන රුධිරය ශ්වසන පෘෂ්ඨය වෙත පරිවහනයත් ඔක්සිජන් පෝෂිත රුධිරය නැවත හෘදය කරා පරිවහනයත් කියන පොයින්ට් එකට ලකුණු 2 ගන්න. පෙනහැලි කරා මේ ශ්වසන පෘෂ්ඨය වෙත පරිවහනයත් පෙනහැලි කියලා දැම්මත් කමන්නේ. ඔක්සිජන් වල පෝෂිත රුධිරය නැවත හෘදය කරා පරිවහනයත් කියන පොයින්ට් එක එන්න ඕන ලකුණු 2. ඊළඟට කියනවා ECG සටහනකෝ P තරංගයෙන් දැක්වෙන්නේ කුමක්ද? ECG සටහන මෙහෙමයි. ඔහම එනවා තරංගයක් ඊට පස්සේ මේක මෙහෙම වෙනවා. ඔහම තරංගයක් ඊළඟට ආයේ ඔය විදිහේ තරංගයක්. මේක P QRS T. ඔහම නේද තරංග ටික? ඔය QRS තරංගය කියන්නේ මේක, P තරංගය කියන්නේ මේක කර්ණිකා විද්‍රවණය. තුන්වෙනි එකට කර්ණිකා විද්‍රවණය කියලා ලියනකොට ලකුණු 2යි. 4 ශ්වසන වර්ණකයක් යන කොහොමද කියලා අහනවා. ඒකටත් පොයින්ට් විදියට අත්දැකීමක් බලන්න ඕනේ. ඔක්සිජන් ආංශික පීඩනය වැඩි අවස්ථාවල ඒ සමග බැඳීමට. ඔක්සිජන් ආංශික පීඩනය අඩු අවස්ථාවල ඔක්සිජන් නිදහස් කිරීමට. හැකි කාබනික සංයෝග. පොයින්ට් 4ක් එක ඇවිල්ලා තියෙනවා මම බලලා තියෙනවා. පළවෙනි පොයින්ට් එක O2 ආංශික පීඩනය වැඩි අවස්ථාවල.
ඒ සමග බැඳීමට දෙවෙනි පොයින්ට් එක. O2 ආංශික පීඩනයේ අඩු අවස්ථාවල නිදහස් කිරීම කියන එකට තුන්වෙනි පොයින්ට් එක. කාබනික සංයෝග කියනකොට හතරවෙනි පොයින්ට් එක. ඒ විදිහට පොයින්ට් 4යි ලකුණු 4යි. 5 රුධිර සෛල නිෂ්පාදනය වන අස්ථි තුනක් ප්‍රධාන වශයෙන් පර්ශු, කශේරුකා, උරෝස්තිය, ශ්‍රෝණිය. පර්ශු, කශේරුකා, උරෝස්තිය, ශ්‍රෝණිය ඒ හතරෙන් ඕනෑම තුනක්. ලකුණු 3යි. ඊට පස්සේ C වල පළවෙනි කොටස ආර්ථපෝඩාවන් දරන ශ්වසන ව්‍යුහ මොනවද කියලා අහනවා. ඒකෙදි පළවෙනි එක එන්න ඕනේ ශ්වාසනාල, පත්පෙනහැලි, ජලක්‍රුව. ආර්ථපෝඩාවන්ගේ ඔය තුනම තියෙනවා. ශ්වාසනාල, පත්පෙනහැලි, ජලක්‍රුව. ද ලකුණු 3. දෙවෙනි එක අහනවා පෙනහැල්ලේ පිටත පෘෂ්ඨයට ඇලී පවතින පූර්වා පටලය හඳුන්වන්නේ කියනම නමකින්ද. ඒකේ හොඳට බලන්න පෙනහැල්ලේ පිටත පෘෂ්ඨයට. දැන් ගාතවලින් මේම එනවනේ පෙනහැල්ල. මේක පෙනහැල්ල කියලා කිව්වොත් මේ පෙනහැල්ලේ පිටත පෘෂ්ඨයට තියෙන පටලය. මෙහෙම එක පටලයක් තියෙනවා. ඊට පස්සේ පටල දෙක අතර අවකාශයක් තියෙනවා. ඒකේ පූර්වා තරලය තියෙනවා. ඊට පස්සේ බාහිර තව පටලයක් තියෙනවානේ. ඒ පටලයේද තියෙන උරස් කුවරට හරි මේ තියෙන තරලය කියලා ගත්තොත් ඒක පෙනහැල්ල පිටතට ඇවිල්ලා තියෙන එක අපි කියන්නේ අන්තරංග ෆ්ලෝරාව කියලා. අන්තරංග ෆ්ලෝරාව. එතකොට මේ උරස් කුවරේ උරස් පිටියේ ඇවිල්ලා තියෙන පටලය පාර්ශ්වික ෆ්ලෝරාව. ඔයගොල්ලන් ඉස්සරහට එන්න ඕන එක අන්තරංග ෆ්ලෝරාව. ඒකට ලකුණු 2යි. වෘක්කාණු ආශ්‍රිත දෙකේ කේශනාලිකා ජාල පරිණාමාකාර කේශනාලිකා ජාලය සහ වාසාරෙක්ටා කේශනාලිකා ජාලය. ඒ ලකුණු 2යි. 4 වෘක්කාණුවේ අවිදුර සංවලිත නාලිකාවේදී අක්‍රීය ප්‍රතිශෝෂණය වන ද්‍රව්‍ය. අවිදුර සංවලිත නාලිකාවේදී අක්‍රීය මොනවද එම මේ ප්‍රතිශෝෂණය වන ද්‍රව්‍ය? ජලය. I Cl- බයිකාබනේට් I K+ මේ ටික අක්‍රීයව ප්‍රතිශෝෂණය වන ද්‍රව්‍ය කියලා ගන්න පුළුවන්. ඒකට ලකුණු 4යි පොයින්ට් 4. හතරෙන් ප්‍රශ්නේ මම කියාගෙන ගියොත් පොයින්ට්ස් ටික කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. පළවෙනි ඒ කොටස එකට ලකුණු 1යි, දෙකට 3යි, 3ට 2යි, 4ට 5යි, 5ට 3යි, 6ට 2යි. 6 වෙනි කොටසකුත් තියෙනවා. B කොටසට B කොටසේ 1ට 2යි, 2ට 2යි, 3ට 2යි, 4ට 4යි, 5ට 3යි. C කොටස 1ට 3යි, 2ට 2යි, 3ට 2යි, 4ට 4යි. විදියට ලකුණු 40ක් ඒකෙත් ඇවිල්ලා තියෙනවා. 40 වැඩි කිරීම 2.5 ලකුණු 100යි. ඔන්න එතකොට අපි ව්‍යුහගත පේපර් එකේ ලකුණු 100 සකස් කරගත්තා. එතකොට දැන් ලකුණු 400ක් තියෙනවා කියලා. තව ලකුණු ඕනේ 600ක්. ඒ ලකුණු ටික ගන්න එක තමයි අමාරු. ඒ අමාරු ටික එසේ රචනා ප්‍රශ්න වලට අදාළ ලකුණු ටික. ඒක ගන්න ඒ කියන්නේ මේ පේපර් එකේ ඕගොල්ලන්ව ආකාර 3කින් ඕගොල්ලන්ව මැන බලනවා. ඕගොල්ලන්ව මෙෂර් කරනවා. ඕගොල්ලන්ගේ හැකියාව බලනවා ආකාර 3කට. MCQ වලින් ඕගොල්ලන්ගේ බලන්නේ සියුම් දැනුම. හරිද? නේද? සියුම් දැනුම එපායි. ડોක්ටර් කෙනෙක්ට සියුම් දැනුම නිකන් උණ තිබ්බා කියලා බේත් එකක් දීලා හරියන්නේ නැහැ නේද? ලෙඩෙක්ව දැක්කම එයාව නේද විශ්ලේෂණය කරගන්න හැකියාව තියෙනවා. එයාගේ රෝග ලක්ෂණ අනුව, එයා කියන දේවල් අනුව නේද? එයාගේ හැසිරීම අනුව, ඒ හැම දෙයක්ම අනුව එයාට පුළුවන් වෙන්න ඕනේ රෝගය හරියට නිශ්චය කරගන්න. ඊළඟට එයාට දෙන්න ඕනේ මොන බේත්ද කියන එක. අන්න ඒ වගේ තමයි MCQ දැනුම. MCQ වල ඔයගොල්ලන්ගේ හරි කලබලයක් නැතුව හරියට ඔයගොල්ලෝ පරිස්සමෙන් උත්තරේ තෝරනවද? ඒ නියමිත කාලයේදී ඒක කරනවද? ඊට පස්සේ ප්‍රධාන වශයෙන් MCQ වල අනිත් ප්‍රශ්න වලින් වෙනස් වෙන තැන තමයි සියුම් දැනුම බලන එක. හැම තිස්සෙම අහුමුළු වල ඉන්න MCQ වලින් වරද්දන්නේ ඔයගොල්ලෝ. ව්‍යුහගත එකේ ඔයගොල්ලන්ගේ ප්‍රධානම බලන දේ තමයි කාල කළමනාකරණය. ඒක ලොකු අමාරු ප්‍රශ්න අහන්නේ නැහැ. දැන් අර කලින් අපි කරපු ප්‍රශ්න අතර දැක්කනේ. විභාග මට්ටමේ දුන්නත් එහෙමයි. හරි. ඉඳලා එකක් දෙයක් තියෙන්න පුළුවන් ඔය අහුමුළු වලින්. නමුත් සාමාන්‍යයෙන් අර ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න ටික තමයි ව්‍යුහගත එකේ අන ප්‍රධාන කාබනික සංයෝග හතර ඊවතාව විභාගය අහලා. නමුත් ඒක හැමදාම අහන්නේ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කාලය. ඔයගොල්ලෝ හරියට කාලයට වේගයෙන් මේ වැඩේ කරනවා කියලා.
රචනායකයන් බලන්නේ ඔයගොල්ලන්ගේ සමස්ත දැනුම් සම්භාරය කොහොමද? යම් කිසි ප්‍රශ්නයක් දුන්නාම ඒකේ කෙලින්ම දෙන්නේ ගෲප් එකේ වකුගඩුවේ ව්‍යුහය විස්තර කරන්න. එතකොට ඒක ඕගොල්ලන් අගේ ඉඳන් මුලට ගලා යාමක් ඇතුව සියලු කරුණු අන්තර්ගතව ඕගොල්ලන්ට ඒක හැඳින්වීමක් කරගන්න පුළුවන් ද කියන. මෙමරිය මතකය කියන එක හොඳටම බලන තැනක් තමයි මේ essay part එක බයොලොජි පේපර් එකේ. ඒකෙදි මතකය අනිවාර්යෙන් එපායි. මේ ක්ෂේත්‍රයට අදාළව ඕගොල්ලෝ දැනුමක් හොයාගෙන යනකොට ජොබ් එකක් හොයන්න ගත්තයින් පස්සේ මතකය කියන එක හොඳටම තියෙන්න ඕනේ. හරි. දැන් දොස්තර මහත්තයාට පොත් ටිකක් තියාගෙන ලොකුවට පැත්තකින් නේද? ලෙඩෙක් කියලා ලෙඩේ කිව්ව ගමන් පොත පෙරලා බලනවා පොඩ්ඩක් ඉන්න කියලා මම මේ පිටුවේ තමයි තියෙන්නේ එහෙම කියලා. එහෙම හරියන්නේ නැහැ. ටක් ගාලා එයාගේ රෝග ලක්ෂණ අනුව දැනගන්න ඕනේ මොන බේත්ද මෙයාට දෙන්න ඕනේ මොන බේත් වලින් මෙයාට මේ අසාර්මිකතාව ගේන්න පුළුවන් හැම කරුණක්ම මතක් කරගන්න වෙනවා. මේ මතකය තමයි essay part වල ගොඩක්ම ඕගොල්ලන්ගෙන් බලන්න. ඒතර essay වල ලියන හැටි ඕගොල්ලෝ මේ විදිහට හදා ගන්න ඕනේ. ඒකෙදි තියෙනවා හතරක්. මම දැන් දාන්නේ ප්‍රශ්න විභාගෙදී හයක් වෙනවා. හයකින් හතරක්නේ. ඒතර මම මෙතෙන්දී හතරක් කෙලින්ම දානවා පේපර් එකට. මේ හතර ඒතර අනිවාර්යයෙන්ම ලියන්න වෙනවා. තෝරා ගැනීමක් කරන්න වෙන්නේ නැහැ. මේක මම අහලා තියෙනවා හැමදාම ඔයගොල්ලෝ දන්නවා දෙවෙනි ප්‍රශ්නයෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. essay එකක් අනිවාර්යෙන් එනවා දෙවෙනි පාඩමෙන්. එම ආපු නැති අවුරුද්දක් කියලා නැහැ. 2000 ඉඳලම ගත්තාම බයොලොජි සිලබස් එක දාපු දා ඉඳලම දෙවෙනි පාඩමේ ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්න දෙකක් ආපු අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අනිකුත් දැන් සත්‍ය පාඩමත් අනිවාර්යෙන්ම පද්ධති වලින් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්න දෙකක් අපිට ටාගට් කරන්න ගියයි. ඊට පස්සේ අනිත් ප්‍රශ්න ටික ඉතින් බොහෝ විට එහෙම වෙනස් වෙන්න පුළුවන්. අනික මේ ලංකදී ඉඳලා ශාක පාඩම හතරවෙනි පාඩමත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් යොමු වෙන තැනක් විදියට දක්වන්න පුළුවන්. ඒ අනුව ප්‍රශ්න තුනක්ම අපිට රෙඩි වෙලා ගියයි නේද? ඊට පස්සේ අනිත් ප්‍රශ්න ඉතින් ඔය හත්වෙනි පාඩම ආශ්‍රිත කරගෙන ඊළඟ තුන්වෙනි පාඩම ආශ්‍රිත කරගෙන ඊළඟ මයික්‍රෝබයොලොජි වගේ අන්තිම තියෙන සුද්ධ ජීවිතය වගේ පාඩම් ආශ්‍රිත කරගෙන ඒවා දෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඒ ප්‍රශ්න ටිකෙන් මම දීලා තියෙනවා පළවෙනි ප්‍රශ්න දීලා තියෙනවා දෙවෙනි පාඩමට අදාළව සෛලීය ශ්වසනය කියන කොටසින්. දෙවෙනි ප්‍රශ්නේ වෙන්න තියෙන්නේ තුන්වෙනි පාඩමෙන්. ඒක ටිකක් ආපු නැති විභාගෙට එන්න පුළුවන් තැනකින් මම දීලා තියෙන්නේ. ඒවත් කවර් කරගෙන යනවා මේ රචනා ප්‍රශ්න පේපර් එකේ පේපර් 10ක් අපි කරනවානේ. ඒ යනවා මේ පේපර් 10 කරලා ඉවර වෙනකොට ඔයගොල්ලන්ට සෑහෙන රචනා ප්‍රශ්න ටිකක් තියෙනවා. විභාගයේ එන රචනා ප්‍රශ්න වලින් බහුතරයක් ඔයගොල්ලෝ කරලා යන ප්‍රශ්න වෙනවා. ඒතර ඒකේ දෙවෙනි එකෙන් අහන්නේ ජෛව රසායනික පරිණාමවාදය ගැන සහ ඩාවින්ගේ වර්ණවාදය. තුන්වෙනි එකෙන් අහන්නේ ප්‍රතිශක්තිය. ඒ කියන්නේ සත්‍ය පාඩමෙන් ප්‍රතිශක්තියට අදාළ කරුණක් තමයි අහන්නේ. හතරවෙනි එක පිටිසටහන විදියට ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන් ඕනෙම තැනකින් මිශ්‍ර කලවම් ප්‍රශ්නයක් විදියට එනවා. මම මේක මුලින්ම යනවා සහජ ප්‍රතිශක්ති යාන්ත්‍රණ පිළිබඳ සාකච්ඡා කරන්න. ඒතකොට ඒකේ මම කරන්නේ ප්‍රශ්න දෙකක් මම හිතන් ඉන්නවා සාකච්ඡා කරන්න යෝගතේ කළා වගේ. ඊටු දෙකටම මම මේක දානවා වීඩියෝ එකත් එක්ක. සහජ ප්‍රතිශක්තිය. දැන් ජීවීන් තුළ ප්‍රතිශක්තිය බෙදෙනවා ආකාර දෙකකට. එකක් සහජ අනෙක අනුවර්තී ප්‍රතිශක්තිය. සහජ ප්‍රතිශක්තිය කියන එකනේ. ඒක මම මේ විදිහට ලියා ගන්නවා අපේ ප්‍රශ්නට අදාළ වෙන්නේ මේක නිසා. හරිද? මේ සහජ ප්‍රතිශක්තිය මට පුළුවන් ආපහු කොටස් දෙකකට බෙදන්න. බාහිර ආරක්ෂණය හා අභ්‍යන්තර ආරක්ෂණය කියලා. අභ්‍යන්තර ආරක්ෂණය. මේ බාහිර ආරක්ෂණයට මම කියනවා පළමු පෙළ ආරක්ෂණය කියලා. අභ්‍යන්තර ආරක්ෂණයට මම කියනවා දෙවන පෙළ ආරක්ෂණය කියලා. බාහිර ආරක්ෂණ ක්‍රමවේද යටතේ මෙතන මට පුළුවන් කතා කරන්න සම. ඒ කියන්නේ මේ දෙදෙනා කියන එක නෙමෙයි මේ අදාළ උදාහරණ ටික හරි. සම වෙනවා. අපව වෙනවා ශ්ලේෂ්ම වල. අපව තරල. දේය තරල විවිධ ශ්‍රාවක නැත්නම් දේය හරි. ශ්‍රාවක තරල වර්ග දායක වෙනවා බාහිර ආරක්ෂණයක් විදිහට. ඊළඟට දෙවන පෙළ ආරක්ෂණය මෙන්න මේ විදිහට මට සඳහන් කරන්න පුළුවන්. භක්ෂ සහිතතාව. ඊට පස්සේ ස්වභාවික නාශක සහිත. ස්වභාවික නාශක සහිත.
ඊළඟට බලන්න පුළුවන් ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීන. ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීන. ආපහු ප්‍රදාහක ප්‍රතිචාර. හරි ඔය විදිහට මට ඒකට උදාහරණ දාන්න පුළුවන්. සම කියන එක සමයෙන් ප්‍රධාන වශයෙන් එන කරුණු තමයි සම ක්‍රියා කරනවා සමයේ තැන්පත් කරලා තියෙනවා කෙරටීන්. සමයේ උඩතම ස්තරයේ කෙරටීභූත ස්තරයක් තියෙනවා. ඒනවා කෙරටීන් තැන්පත් වීම වගේ සුද්ධ ජීව ඇතුළට වෙන බාධකයක් විදිහට කටයුතු කරනවා. හරි. සම හැමදෙස්සෙම බාධකයක් විදිහට ක්‍රියා කරනවා. ඊට පස්සේ මෙතනින් ආපහු එනවා සමයේ ස්තර ගැලවී යනවා. සමයේ ස්තර ගැලවී යන නිරන්තරයෙන් ඒ නිසා ඒ ගැලවී යන ස්තර එක්ක ඒකට බැඳිලා ඉන්න සුද්ධ ජීවිනුත් අයින් වෙනවා. ඒක අනුව එතනින් ආරක්ෂාවක් හම්බෙනවා. ස්ලේෂ් වල ගත්තාම ප්‍රධාන වශයෙන්ම ශ්වසන මාර්ගය, ආහාර මාර්ගය ආදී කුහරමය පෘෂ්ඨ ආස්තරණය කරමින් තමයි ස්ලේෂ් වල තියෙන්නේ. ඒතර මේ ස්ලේෂ් වල මගින් මොකද කරන්නේ? අලවා ගැනීමනේ සුද්ධ ජීවන අලවාගෙන දේහය ඉවත් කරන්න ඒගොල්ලෝ කටයුතු කරනවා. තරල නැත්නම් ශ්‍රාව කියලා ගත්තාම ඒ වේදී අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් කේත, කඳුළු, ඊට පස්සේ දහඩිය, ස්නේහ ශ්‍රාවී නේද? ස්නේහ ශ්‍රාවී ශ්‍රාව. ඔය වගේ එනවා කේතේ කඳුළු වලින් ප්‍රධාන වශයෙන් තියෙන ඒවා තමයි ලයිසෝසයිම් කියන ප්‍රතිශුද්ධී ද්‍රව්‍ය. මේ ප්‍රෝටීන් එක හරි එන්සයිම් එක. ලයිසෝසයිම්. මෙයාලා වගේ මේ සෛල බිත්ති ජීර්ණය කරනවා කාගේද? බැක්ටීරියාවගේ. හරි. බැක්ටීරියාවගේ සෛල බිත්ති ජීර්ණය කරනවා. කේටේ මගින් ඉතින් කේටේ මගින් කටේ මුඛය නිරන්තරයෙන් සේදීම ඊට පස්සේ තනුක කිරීම සුද්ධ ජීවීන් හරි ගුණණය වෙන්නනවා කි ඒ දේවල් කරනවා කේටේ කඳුළු දෙකෙන්. හරි දහඩිය නිපදවන්නේ ස්වේද ග්‍රන්ථි වලින් දහඩිය නිපදවන්නේ ස්නේහ ශ්‍රාවී තරල නිපදවනවා ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. දැන් බක්ෂ සෛලතාවය පෙන්වන්නේ මහා බක්ෂාණු ප්‍රධාන වශයෙන්. මහා බක්ෂාණු ඊට පස්සේ නියුට්‍රොෆිල හරි ආය මොනොසයිට් ඒ වගේ දේවල් පුදුල සෛල. ස්වභාවික නාශක සෛල කියලා කියන්නේ වසා පද්ධතියට සෛල වර්ගයක් වෙනවා. එයාලා වගේ ප්‍රධාන වශයෙන් වෛරස් ක්‍රියාකාරීත්වයට එරෙහිව හරි වෛරස් ආදියට පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කරන ස්වභාවික නාශක සෛල. ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීන ප්‍රධාන වශයෙන් එනවා ඉන්ටර්ෆෙරෝන් වර්ග දෙකක් ඉන්ටර්ෆෙරෝන් සහ අනුපූරක ප්‍රෝටීන තියෙනවා. ප්‍රධාන ප්‍රතිචාරයට මම ගන්න පුළුවන් ඒකේ ගොඩක් වෙලාවට වැදගත් වෙන එක තමයි හිස්ටමින්. මේකෙදී වෙනවා ප්‍රධාන ප්‍රතිචාර වර්ග තියෙනවා එක එක ඒවා ප්‍රධාන හතරක් රතු වීම ඊට පස්සේ රත් වීම ඒක උණුසුම වැඩි වෙනවා රත් වෙනවා ආයි ඉදිමෙනවා ඉදිවීම වේදනාව කියන ප්‍රතිචාර ඇති වෙනවා ප්‍රධාන ප්‍රතිචාර ලෙස. දැන් මම මේ මතක් කර ගැනීමක් කරේ. හරි. පොඩි ප්ලෑන් එකක් විදිහට මට දැන් පාඩම් කරගන්න ඉද්දි මට අමතක වෙන හින්දා මම ටික මතක් වීමක් වගේ අර තියෙන ලොකු නෝට් එක පිටු දෙකක් විතර පුරාවට තියෙන ලොකු නෝට් එක පිටු දෙකක් නෙවෙයි පිටු හතරක් විතර තියෙනවා මේ නෝට් එක. මේ නෝට් එක මම මේ විදිහට පොඩි සටහනක් දාගත්තා. ඒතර ඔයගොල්ලෝ නිකමට ඉතල බලන්න මේකේ කොච්චරක් පොයින්ට්ස් ඔයගොල්ලන්ගේ මේ මාර්කින් එකේ මේ සටහනෙන්ම කොච්චරක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. පාඩම් කරද්දි මේක ඕගොල්ලන්ගේ ඔළුවේ තියාගෙන අර විස්තර කරන්න ඕනේ තැන් ටික පොඩ්ඩක් විස්තර කරගන්න එකයි ඕගොල්ලන්ගේ කාර්යභාරය වෙන්න ඕනේ. ඒතෝ අර ලොකු හැලී ඕගොල්ලන්ට එකපාර මතක තියාගන්න එහෙම ඒවා කරන්න ගියාම ඉතින් ලොකු ගොඩක් අමාරුයි. අපි බලමු දැන් උත්තරේ මම කියවනවා පොයින්ට්ස් ටික. ඒ පොයින්ට්ස් ටික ඕගොල්ලන්ගේ ලියපු උත්තරේ හරියට තියනවද කියලා බලන්න ඕනේ ලකුණු දාගන්න. මේ තියනවා නම් හරියට දාගන්න ඉතින්. සාධ ප්‍රතිශක්තිය පටන් ගන්න තැන පුළුල් පරාශයක ව්‍යාජනකයන් හා ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව මම කඩ කියවන් යන්නේ. එතකොට ඒ කඩන්නේ පොයින්ට් එකක් තියෙද්දි හරි යනවා. ඒකදී හරිය ලකුණු දාගන්න එතනින් ඔයලා වීඩියෝ එක නවත්තලා හරි ඔයාලට වෙලාව වුණා වීඩියෝ එක නවත්තලා හරි ඒ ටික කරගන්න. මොන පටන් ගන්නවා හරි පුළුල් පරාශයක ව්‍යාජනකයන් හා ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව සහජ දේහ ආරක්ෂණ වල ශීඝ්‍ර ප්‍රතිචාර දේහ හානි හා රෝග වලට ප්‍රතිරෝධී වීම.
එක පොයින්ට් එකක්. විශිෂ්ට නොවන ආරක්ෂක යාන්ත්‍රණයකි. පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශී යන දෙවර්ගයකින්ම පවතී. මෙහිදී බාහිර ආරක්ෂණය මගින් ව්‍යාධි ජනකයන්ට බාධකයක්සේ ක්‍රියා කරයි. පළමු පෙළ ආරක්ෂණය සම මගින් බාහිරම කෙරටීන් සහිත සෛල ස්තරය සුද්ධ ජීවීන්ට භෞතික බාධකයක් වේ. වරින් වර අපිචර්මීය සෛල ඉවත් වීම නිසා ශ්ලේෂ්මල පටල දේහ අභ්‍යන්තර ආස්තරණවල කුහරමය ව්‍යුහවල සුද්ධ ජීවීන් හා අංශු රඳවා ගැනීම. උදාහරණ ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මලය. තවද ශ්වසන මාර්ගයේ පක්ෂමදර අපිත්තකයේ පක්ෂම සැලීම මගින් කැස්ස හා කිවිසීම මගින් ද්‍රව්‍ය ඉවත් කිරීම කාර්යක්ෂමයි. ශ්‍රාවයන් මගින් රසායනික හා භෞතික බාධක හටගනී. කඳුළු කේටය ශ්ලේෂ්මල. කඳුළු මගින් නිරතුරුව ඇස සේදීම, සුද්ධ ජීවීන් තනුක කිරීම, තැන්පත් වීම වැළැක්වීම සිදු කරයි. කේටය මගින් මුඛ පෘෂ්ඨයේ සේදීම හා සුද්ධ ජීවී ඝනාවාසකරණය අඩු කරයි. ස්‍රාවවල ලයිසෝසයිම් මගින් බැක්ටීරියා සෛල බිත්ති විනාශ කරයි. ආමාශයේ අම්ල ස්‍රාව බොහෝ ව්‍යාධිජනක අංශු විනාශ කරයි. සමේ ස්වේදය හා ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථිවල ස්‍රාවය. අභ්‍යන්තර ආරක්ෂණ දෙවන පෙළ ආරක්ෂණ ලෙස ක්‍රියා කරයි. භක්ෂක සෛල සුද්ධජීවීන් හා ආගන්තුක ද්‍රව්‍ය අධිග්‍රහණය හා අන්තක්සෛලීය ජීර්ණය මගින් විනාශ කරයි. ආගන්තුක ද්‍රව්‍ය හඳුනා ගැනීමට ප්‍රතිග්‍රාහක අණු යොදා ගනී. උදාහරණ නියුට්‍රොෆිල මොනොසයිට්. ස්වභාවික නාශක සෛල යනු වසා සෛල වර්ගයකි. රුධිරයේ ප්ලීහාව වසා ගැටිතිව පටක අවයවවල පවතී. සෛල මත පිට වූ අසාමාන්‍ය අණු වර්ග මරා දමනවා. උදාහරණ වෛරස් ආසාදිත හෝ පිළිකා සෛල. ප්‍රතිසුද්ධ ජීවී ද්‍රව්‍ය මගින් සුද්ධ ජීවීන්ට සෘජුව හෝ අනපේක්ෂිත ලෙස පහර දී. ඉන්ටර්ෆෙරෝන් හා අනුපූරක ප්‍රෝටීන් ලෙස ආකාර දෙකකි. ඉන්ටර්ෆෙරෝන් මගින් වෛරස් ආසාදනයකදී ආසාදනය නොවූ ධාරක සෛල ආරක්ෂා කරයි. අනුපූරක ප්‍රෝටීන මගින් ජෛව රසායනික ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ප්ලාස්මාවේ හෝ පටලවල වූ අක්‍රිය ප්‍රෝටීන කාණ්ඩ ලෙස ක්‍රියා කරයි. ප්‍රදාහක ප්‍රතිචාරයන් ආසාදනයක් හෝ පටකහානියක් සඳහා දේහය තුළ ඇතිවන සහජ ප්‍රතිශක්ති ප්‍රතිචාරයන්. රුධිර වාහිනී විස්තරණය හා පාරගම්‍යතාව වැඩි කිරීම. මහා භක්ෂාණු සංක්‍රමණය වී ව්‍යාධිජනකයන් විනාශ කරයි. කුඹ සෛල වලින් නිපදවන හිස්ටැමින් මගින් පාරගම්‍යතාව වැඩි කරයි. සුදු රුධිරාණු ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය රුධිර කැටි ගැසීමේ සාධක ආසාදිත ස්ථානයට ගමන් කරයි. හානි වූ ප්‍රදේශයෙන් මියගිය සෛල ඉවත් කිරීම වේගවත් වේ. හානි වූ ප්‍රදේශයෙන් මියගිය සෛල ඉවත් කිරීම වේගවත් වේ. අධික පරිවෘත්තියක් ඇතිවීම නිසා රත් වීම සිදු වේ. පාරගම්‍ය බව වැඩිවීමෙන් පටක තරලය එක්රැස් වී ඉදිමුම ඇති වේ. නියුරෝන හානි වීම විෂ ද්‍රව්‍ය නිසා වේදනාව හටගන්නවා. ඔන්න පොයින්ට් 50. පොයින්ට් තියෙනවා එතන 53ක් මම කියවන්න ඇති. ඒ 53න් 50කට තමයි ලකුණු දීලා තියෙන්නේ. 50න් 50 වැඩි කිරීම 3 150යි කියලා. ඒතර යනවා ඕගොල්ලෝ නිකන් බලන්න ඔය කිව්වේ වෑ මේ බෝඩ් එකේම කීයක් තිබ්බද කියලා නේ. ගැලපීම් විස්තර ගැලවීම එහෙම ගණන් කරොත් මෙතනම තියෙනවා ආසන්න වශයෙන් පොයින්ට් 30ක් වයිනේ ගණන් කරනවා 3යි 4යි 5යි 6යි 7යි 9යි පොයින්ට් 25 30ක් විතර 25ක් විතර මේ බෝඩ් එකේම තියෙනවා හරි. ඔය ඊටාම කෙටි සටහනනේ මම දාගත්තේ. යනු බලන්න ඒ වගේ ඔයගොල්ලෝ හදාගන්න යනු අවසාන දෙකතරන් ප්‍රශ්න මම සාකච්ඡා කරනවා.
අනිත් එක ඕගලන්ට මම දානවා වාක්‍යයකට බලන්න. කෙටිසටහන් තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් අග්න්‍යාසය, අනික ගොල්ගි සංකීර්ණය, අනික වර්ධක වල. ඒ ගොඩක් සරල මේවා ලොකු අමාරුවක් කියන දේවල් නෙමෙයි. එන්න ඒක මම උත්තරේ කියනවා මාතෘ පොයින්ට් ටික ඔයගොල්ලෝ බලා ගන්න හරියට ඔයගොල්ලෝ කියලා තියෙනවද කියන එක. ඊළඟට අග්න්‍යාසයේ රූප සටහන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගොල්ගි සංකීර්ණයේ රූප සටහන බලාපොරොත්තු වෙනවා. ඒක මම මුලින් අඳින්නම්. අග්න්‍යාසය මේ විදිහට ඔයගොල්ලෝ හදලා තියෙන්න ඕනේ. එක හිස දේහය හා වලිගය කියන කොටස් වලින් යුක්ත වෙන්න ඕනේ. මේ අග්න්‍යාසයට සම්බන්ධ වෙනවා පිත්ත ප්‍රණාලයක් මේ විදිහට ඇවිල්ලා පිත්තාසයේ ඉඳලා මේ දින අග්න්‍යාසයක ප්‍රණාලය. මේකේ ග්‍රහණී වක්‍රය ඔයගොල්ලෝ හඳ ගන්න ඕනේ හරියට. ග්‍රහණී වක්‍රය. අන්න තියෙනවා ග්‍රහණී වක්‍රයක් තියෙනවා. දැන් හරි. යන කොටස් විදිහට ඔයගොල්ලෝ නම් වෙනවා මේ වලිගය, දේහය, හිස. මේ දෙන ග්‍රහණය. මේ පිත්ත ප්‍රණාලය, පොදු පිත්ත ප්‍රණාලය. මේක අග්න්‍යාසයික ප්‍රණාලය. මේකට අපිට කියන්න පුළුවන් යාපෘත් අග්න්‍යාසයික ප්‍රණාලය කියලා. ඔන්න කියන කොටස් ටික ඒකේ සම්පූර්ණයෙන් නම් වෙන්න ඕනේ. ඊළඟට ගොල්ගි සංකීර්ණය අපි ගත්තොත් එයා මේ විදිහයි. මෙයාගේ මෙහෙම ආශ්‍රයිකා මේ විදිහට ඇති වෙන්න පුළුවන්. මොන විදිහ ආශ්‍රයිකා? හරි. ඔය විදිහට ආශ්‍රයිකා එනවා. මේ එකක් අපිට කියන්න පුළුවන් ආර්ශ නැත්නම් පැටි කිව්වත් හරියයි. මේ විදිහට පැටි තුනක් එකට එකමත් එක පිළිවෙල තමයි මොකක් හදලා තියෙනද සංකීර්ණ හදලා තියෙන්නේ. මේකට කියන්න පුළුවන් අපිට ශ්‍රාවී ආශ්‍රයිකාවක් කියලා. ශ්‍රාවී ආශ්‍රයිකාවක්. මේක පරිවාහක පරිවහන ආශ්‍රයිකාවක්. ඊළඟට මේ තියෙන අවකාශය හරි. පැටියේ තියෙන අවකාශය. ඊට පස්සේ මේ දේවල් ටික ඔයගොල්ලෝ නම් කරන්න ඕනේ. ඊට පස්සේ විශේෂයෙන්ම මෙන්න මේ මුහුණත් දෙක සිස් මුහුණතයි මේ මුහුණතට අපිට කියන්න පුළුවන් ට්‍රාන්ස් මුහුණත කියලා. ඒ කියන්නේ මේ නිකන් අවතල වගේ ඇවිල්ලා තියෙන ඇතුල් මුහුණතට අපි කියන්නේ සිස් මුහුණත කියලා. පිටින් තියෙන මුහුණතට කියන්නේ ට්‍රාන්ස් මුහුණත කියලා. ඒ අනුව ඔය රූපයේ කොටස් ටික නම් කරගන්න ඕනේ. මේකෙන් සාමාන්‍ය මේ පරිවහන ආශ්‍රයිකා කියලා අපි වෙන් කරගන්නේ මෙයා හැමතිස්සෙම සිස් මුහුණත තියෙන්නේ ER මුහුණ දාන්න එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් අන්තර්ප්ලාස්මීය ජාලිකාව කියලා තියෙනවානේ. අන්න ඒ අන්තර්ප්ලාස්මීය ජාලිකාවට මුහුණ දාගෙන තමයි සිස් මුහුණත තියෙන්නේ. හරි. ඒ නිසා තමයි අපි මේ පැත්තෙන් එන ආශ්‍රයිකා මෙයා ලබා ගන්න සිස් මුහුණත මගින්. හරි. මේ ප්‍රශ්නයක් විවගත් මේ MCQ එක වගේ එන්න පුළුවන්. රළු අන්තර්ප්ලාස්මීය ජාලිකාවෙන් නිපදවන්නා වූ පරිවහන ආශ්‍රයිකා ගොල්ගි සංකීර්ණයේ වූ ට්‍රාන්ස් මුහුණත මගින් ලබා ගන්න. අන්න වැරදි. ට්‍රාන්ස් මුහුණතමක් මෙහෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ER තියෙන මේ හරි. ER ගෙන් එවන ආශ්‍රයිකා ලබා ගන්න සාමාන්‍යයෙන් සිස් මුහුණත මගින්. හරිද? පටල ගන්න එපා. එහෙනම් දැන් අපි මේ ටිකට දාලා කරුණු බලමු. මේ එක රූපයකට ලකුණු 6 ගන්න දීලා තියෙනවා. සියලු කොටස් තියෙනවා නම් ලකුණු 6යි. කොටස් භාගයට නම් කරලා තියෙන. ඒ කියන්නේ එක කොටසක් හරි අඩු වෙන නම් ඕගොල්ලෝ මේ නම් කරපු කොටස් වල ලකුණු 4ක් වගේ හම් වෙන්නේ. හරි. කොටස් කීපයක් ගන්න නම් ඉතින් ඒ ලකුණු ගන්න අඩු වෙනවා. ඒක ටීචර්ස්ලා තමයි බලලා ඒ වෙලාවට දෙන්නේ ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් කොටස් එකක් හරි අඩු නම් ඒකේ අර්ධ ලකුණු කරපු රූපයක් කියලා තමයි අපි නම් කරගන්නේ. හරි.
එනවා හරිය කොටස් ටික ඔක්කොම ලකුණු කරන්න පුළුවන් තරම් කොටස් ටික හරි. හරි. ඔන්න අග්න්‍යාසයට අදාළ මම කියනවා අර විදිහටම පොයින්ට්ස් ටික හරියට බලා ගන්න. ලා අලු පැහැති ග්‍රන්ථියකි. පළල් හිස දේහය හා පටු වලිගයක් ඇත. හිස ග්‍රහණි වක්‍රය තුල පිහිටයි. බහිරාසර්ග මෙන්ම අන්තරාසර්ග ග්‍රන්ථිය. බහිරාසර්ග කොටස අනුකණ්ඩිකා සහිතයි. ඒවා කුඩා බදරිකා වලින් සමන්විතයි. බිත්තියේ ශ්‍රාවී සෛල පවතී. අනුකණ්ඩිකා කුඩා ප්‍රනාල වලට එකතු වී අග්න්‍යාසයක ප්‍රනාලය සාදයි. එය පිත්ත ප්‍රනාලය සමග සම්බන්ධ වී යාකෘත් අග්න්‍යාසයක ප්‍රනාලය සාදයි. එය ග්‍රහණි මධ්‍ය ලක්ෂයේදී විවෘත වේ. අන්තරාසර්ගී කොටසේ ලැංගෙහන් දීපිකා ඇත. විශේෂණය වූ සෛල සමූහ වේ. ප්‍රනාල නැත. ඒ පොයින්ට්ස් එනවා එතන 15ක්. ඒ 15ට ලකුණු 3 ගානේ 15 3 45යි රූපයට ලකුණු 6යි ඔක්කොම ලකුණු 51ක් සටහන් වෙනවා A කෙටි සටහනට. B කෙටි සටහන ගොල්ගේ සංකීර්ණයට අදාළ පොයින්ට්ස් ටික බලා ගන්න. පැතලි මඩි හෝ ආශ එකමත් එක පිහිටි ගොනුවකි. ඇතුළු මුහුණත සිස් මුහුණත ලෙසත් පිටත මුහුණත ට්‍රාන්ස් මුහුණත ලෙසත් හැඳින්වේ. සිස් මුහුණත ER එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් නැත්නම් අන්තර්ප්ලාස්මික ජාලිකාව සමීපව පවතී. ඉන් පැමිණෙන ආශයිකා ලබා ගනී. ශ්‍රාවී ආශයිකා නිපදවා අනෙක් පසට යවයි. ශ්‍රාවී සෛලවල ගොල්ගි සංකීර්ණ බහුලය. ද්‍රව්‍ය එක්රැස් කිරීම, බෙදා හැරීම, ඇසිරීම සිදු කරයි. ඒ තුනට පොයින්ට් තුනක් යන ද්‍රව්‍ය එක්රැස් කිරීම, ඇසිරීම, බෙදා හැරීම. සෙලියුලෝස් පෙක්ටින් ආදී සෛල බිත්ති සංඝටක නිපදවීම. ලයිසෝසෝම නිපදවීම ආදී කෘත්‍යයන් සිදු කරයි. එතන පොයින්ට්ස් 15යි, 15 3 45යි, රූපයට 6යි, 51යි B කොටස වල ලකුණු. ඊළඟට වර්ධක වලවලට රූපයක් නැහැ. කෙලින්ම විස්තර ටික පොයින්ට්ස් ටික බලා ගන්න. ද්විතීක වර්ධනය අඛණ්ඩව සිදුවීමේදී ද්විතීක සෛලම ස්තර ලෙස තැන්පත් වේ. උණුසුම් වියලි කාලවලදී තද පැහැ කලාපසේ දිස්සේ සෛලම වාහිනී බිත්ති ඝනකම වැඩිය කුහර කුඩා වේ. ගිම්හාන කාෂ්ඨය නම් වේ. ජල පරිවහනය අඩු වුවත් සන්ධාරණය වැඩි කිරීමට උපකාර වේ. සෞම්‍ය තෙත් කාලවලදී වසන්ත කාෂ්ඨය හටගනී. ශෛලම වාහිනී බිත්ති ඝනකමින් අඩු වේ. කුහරය විශාලය. ලාභ ඇති කලාප වේ. මෙම කාෂ්ඨ දෙකම වාර්ෂික වලයක් ලෙස හඳුන්වයි. ශාකයක වයස ගණනය කිරීම මෙවගින් සිදු කළ හැකියි. එතන පොයින්ට්ස් ආව 16ක් 16 වරක් 3 48යි. යනවා 48යි 51යි 51යි. එකතු වුණාම 150 හැදෙනවා ගාන. හරි. ඔන්න එහෙනම් රචනා පේපර් එකේ 3 සහ 4 කියන රචනා ප්‍රශ්න දෙක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. ඒකට අදාළ උත්තර ටික ඔයගොල්ලෝ බලා ගන්න. කියවන පොයින්ට්ස් එකට අදාළව මම ඒ කරපු ටිකට හරියට මාක් කරගන්න. ගැටලුවක් තිබ්බොත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. නම්බරයට කෝල් එකක් දීලා ලියන්න. ගැටලුවක් තිබ්බම මොනවා හරි. එහෙම ළමයි යනවා. හරි ප්‍රශ්නයක් වලින් අහනවා. කෝල් දීලා මෙසේජ් වලින් අහනවා. අහන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට 3 4 ප්‍රශ්න දෙක සහ ව්‍යුහගත එකේ ප්‍රශ්න 4ම අපි මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ කරා. ඉතුරු ප්‍රශ්න දෙක රචනායකගේ අපිට ප්‍රශ්න දෙකක් ඉතුරු වෙනවා. මේ ප්‍රශ්න දෙක මම මාර්කින් එක දානවා. ස්කෑන් කරලා ඔයගොල්ලෝ PDF එකට දානවා. වීඩියෝ එකත් එක්ක ඒක හම්බ වෙයි. එහෙනම් ඒකත් බලලා ප්‍රශ්න කියනවා හදාගෙන ලකුණු 1000ට ඔයගොල්ලෝ මාර්කින් එක හැදෙනවා. මොකද මෙතන 150 ගන්න මෙතන දැන් 300ක් ආව අපිට. අතන 400 700 තව 300ක් තමයි තියෙන්නේ. ඒක තමයි මම දානවා. මුල් ලකුණු 1000ක් වෙනවා 1000 බෙදීම 20 තමයි 50 වෙන්නේ. හරි 1000 බෙදලා 20ෙන් ඔයගොල්ලන්ට තියෙන ලකුණු ගාන 10න් කීය දෙන කියන ගාන අරගෙන ඒක 20ෙන් බෙදලා
MCQ ටිකට එකතු කරගන්න. එතකොට මුල් ලකුණු ප්‍රමාණය හැදෙනවා. ඒ ලකුණු ප්‍රමාණය අරගෙන බලන්න කොච්චරක් Tamanට තියෙනවද. 70 වැඩි නම් A, 65 නම් B, 50ට වැඩි නම් C, ඊට 35 50 S. ඒ අනුව ලකුණු මට්ටම කොහොමද? ඔයගොල්ලන්ට එන ග්‍රේඩ් එක මොකක්ද? ඊට පස්සේ එනම් අඩු නම් ඒක හදාගන්න මොනවද කරන්න ඕනේ කියන එක ඉක්මනින් සූදානම් වෙන්න හදාගන්න. හොඳයි. එහෙනම් ඊළඟ පේපර් එකෙන් හම්බ වෙනකම් හැමදෙනාටම අයිබෝන්.